හැම දිනාටම තෙරුවන් සරණයි. අද 2022 වර්ෂයේ ජූනි මාසයේ 3 වෙනි සිකුරාදා ශ්‍රී ලංකාව වේලාවෙන් සවස් 1:30ට අපි එකතු වෙන්නේ සූවිසි ප්‍රත්‍ය ධර්ම පිළිබඳව සාකච්ඡා කරන්නයි. අපි මේ සාකච්ඡාව අභිධම්මාත් ප්‍රදීපිකා ග්‍රන්ථයේ ඇසුරින් කරන්නේ. හොඳයි, අපි ඒ පටන් ගන්න කලින් নমස්කාරයක කියලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ප ဋ ාණ දේශකස්ස. සාදු සාදු සාදු. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. අපි අදත් එදා සාකච්ඡා කරපු තැන ඉඳලා ටිකක් ඉදිරියට සාකච්ඡා කරමු. මේක අපි විශේෂයෙන් අහවල් කාලෙට ඉවර කරන්න ඕනේ එහෙම කියලා අපිට විශේෂ අවශ්‍යතා නැහැ. කොහොම නමුත් මේ සූවිසි ප්‍රතිධර්ම අපි ඉතාමත්ම ලිහිල්ව, පුළුවන් තරම් ලිහිල්ව, ඒ වගේම පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට වෙනත් කරුණු එක්ක කතා කරලා අපි තේරුම් ගන්න බලමු. එතකොට අපි පළවෙනි පසුගිය සතියේ අපි සාකච්ඡා කරපු කොටසට මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. හොඳයි. අපි පසුගිය සතියේ කෙටියෙන් අපි කතා කළා සූවිසි ප්‍රත්‍ය ධර්ම ගැන. සූවිසි කියලා කියන්නේ 24යි. ඒකේ ප්‍රත්‍ය කියලා කිව්වේ අපි උපකාරක ධර්මය කියන එකට තමයි අපි ප්‍රත්‍ය කියලා කිව්වේ. ඒ කියන්නේ යම් දෙයක් දැනට නූපන් දෙයක් හටගන්නත් ඒ වගේම උපන් දෙයක පවතිනත් යම් කිසි ධර්මයකින් ඒ අලුතෙන් උපදින එහෙමත් නැත්නම් ඉපදිච්ච ධර්මයේ පැවැත්මට උපකාර කරන ධර්මයක් තියෙනවා නම් අන්න ඒකට තමයි ප්‍රත්‍ය කියලා කිව්වේ. ඒතර ප්‍රත්‍ය කියන එකේ තේරුම තමයි උපකාරය කරන්නා වූ ධර්මය. එතකොට අපි තව විදිහකට ප්‍රත්‍යෝත්පන්න කියන එක ගැන කතා කරා. ඒ ප්‍රත්‍යෝත්පන්න කියලා කිව්වේ ඒ ප්‍රත්‍යයෙන් උපදින එහෙම නැත්නම් ඒ ප්‍රත්‍ය ලබන ධර්මයේ තමයි ප්‍රත්‍යෝත්පන්න ධර්මය කියලා කිව්වේ. එතකොට යම් කිසි ප්‍රත්‍යයකින් යම් ධර්මයක් ප්‍රත්‍ය ලබන්නේ නැත්නම්, එක ආකාරයකින් ප්‍රත්‍ය ලබන්නේ නැත්නම් අපි ඒකට කියනවා පච්චනීක ධර්ම කියලා. නැත්නම් සිංහලෙන් කියනවා ප්‍රත්‍යනීක කියලා. ඒ කියන්නේ මේ ප්‍රත්‍යයෙන් ඒ ඵලෙ ලැබෙන්නේ නැහැ. දැන් අපි හිතුවොත් එහෙම බටු ගහක් බටු පැලයක් හිටෙව්වම ඒකෙන් හම්බෙන්නේ බටු ගිරි හම්බෙන්නේ. ඒකෙන් මාළු මිරිස් හම්බෙන්නේ නැහැ. ඒතකොට මාළු මිරිස් කියන එක ඒ බටු පැලේ ප්‍රත්‍යනීක ධර්මයක්. ඒකෙන් හටගන්නේ නැහැ. අන්න ඒ වගේ අපිට ඒ ප්‍රත්‍ය ලැබලා හටගන්නේ නැති දේ තමයි අපි ප්‍රත්‍යනීක කියලා කියන්නේ. එතකොට මේ ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක කියන ඒ තුන් විදිහට අපි කියනවා ත්‍රිරාශිය කියලා. ඒක දැනගත යුතු වචනයක්. මොකද බොහෝ අවස්ථාවලදී අපිට මේ වචනේ හම්බ වෙනවා. ත්‍රිරාශිය. ඒ කියන්නේ ගොඩවල් තුනක් වගේ නේ. ඒ කියන්නේ ප්‍රත්‍යවන ධර්මය. ප්‍රත්‍යවන ධර්මය කිව්වත් සමහර ධර්ම කාණ්ඩ කීපයක් එකට අරගෙන අපි ප්‍රත්‍ය කියලා කියනවා. උදාහරණයක් ගත්තොත් එහෙම හේතු ප්‍රත්‍ය කියනවා. දැන් මේකේ පළවෙනි මේක තමයි තියෙන්නේ හේතු ප්‍රත්‍ය කියලා. හේතු කියනකොට පරමාර්ථ ධර්ම 6ක් මූලික වශයෙන්ම හේතු කියලා කියනවා. ඒක නිසා මේ හේතු ප්‍රත්‍ය කියනකොට ඒ ප්‍රත්‍ය කියන්නේ එක ධර්මයක් නෙවෙයි. සමහර ලාවට එක ධර්මයක් වෙන්නත් පුළුවන්. සමහර ලාවට බොහෝ ධර්ම වෙන්නත් පුළුවන්. අපි ඒවා ඉදිරියට කතා කරගමු. එතකොට අපි මේ හේතුපච්චය, ආරම්මනපච්චය, අධිපතිපච්චය, අනන්තරපච්චය ආදී වශයෙන් ගිහිල්ලා අවසාන 24 වෙනි ප්‍රත්‍ය හැටියට අපිට ලැබෙනවා අවිගත ප්‍රත්‍ය කියන එක. ඉතින් අපිට මේ ප්‍රත්‍ය ධර්ම ගැන අවබෝධයක් ගන්න. ඒ කියන්නේ මොන ප්‍රත්‍යද කොයි විදිහටද ප්‍රත්‍ය වෙන්නේ කියන එකත් දැනගන්න අපිට ලොකු දැනුම් පරාසයක් මුලින්ම තියෙන්න ඕන. ඉතින් ඒ මුලින් පරාසය, ඒ දැනුම් පරාසය නැතුව
මේ ගැඹුරට යන්න අපහසුතාවයක් තියෙනවා. ඒක නිසා අපි මුලින් ඉඳන්ම පොඩ්ඩක් කෙටියෙන් හරි ධර්ම කරුණු මතක් කරගෙන මේ ඒ ආශ්‍රයෙන් මේ ප්‍රති ධර්ම ගැන අපි බලමු කොහොමද අපි ඒක කරන්න කියලා. ඉතින් මම කෙටියෙන් ස්ලයිඩ්ස් ටිකක් හදාගත්තා මේ ආශ්‍රයෙන් අපිට පුළුවන් මූලික දැනුමක් ඇති කරගෙන ඉදිරියට යන්න. මොකද අපි දන්නවා අපිට පසුගිය සතියේත් අපි වැඩිපුර ළඟින් ධර්ම සාකච්ඡාවලදීවත් ආශ්‍රය කරපු නොකරපු ගොඩක් පිරිසක් එකතු වෙලා හිටියා. ඉතින් ඒ හැමෝගෙම ප්‍රයෝජනයටත් මගේ ප්‍රයෝජනයටත්. මොකද මේ ධර්ම නැවත අපි පරිහරණය කරනවා එහෙම නැත්නම් පරිශීලනය කරනවා කියලා කියන්නේ අපේ දැනුම නැවත නැවතත් හොඳට පැහැදිලි වෙනවා. ඉතින් ඒක නිසා සමහර දේවල් එකපාරක් ඇහුවට තේරෙන්නේ නැහැ. දෙතුන් පාර අහනකොට නැත්නම් දෙතුන් පාර සාකච්ඡා කරනකොට දෙතුන් පාර විස්තර කරනකොට තමයි ඒව තේරෙන්නේ. ඉතින් ඒක නිසා අපි පොඩ්ඩක් කෙටියෙන් මුලින් ඉඳන්ම මතක් කරගෙන යමු. මේක ඉගැන්වීමක් නෙවෙයි මතක් කර දීමක්. හැබැයි මේක කරගෙන යන වෙලාවේ මොන හරි මගදී ප්‍රශ්න තිබුණොත් ඒවා මතු කරන්න. මතු කරලා අපිට ඉදිරියට යන්න පුළුවන්කමක් තියෙනවා. දැන් අපි එදා කතා කරනකොට කිව්වා පරමාර්ථ ධර්ම 4ක් ගැන කතා කරා. ඒ තමයි චිත්ත, චෛතසික, රූප, නිබ්බාන. එතකොට මේ විශ්වයේ යම් දෙයක් පවතිනවා නම් භෞතිකව නැත්තම් විද්‍යාමාන වන දෙයක් තියෙනවා නම් විද්‍යාමාන වන දේ තමයි ඔය 4. ඒ කියන්නේ චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන 4. ඊට අමතරව තව ධර්ම කොටසක් තියෙනවා. අපි ඒකට කියනවා ප්‍රඥප්ති කියලා. ඒක මූලික වශයෙන් යම් දේවල් හැඳින්වීම සඳහා ඇත්ත වශයෙන්ම එහෙම දෙයක් නැතත් අපි යම් දේවල් හැඳින්වීම සඳහා පාවිච්චි කරන නම් ගම් තියෙනවා. ඒවා තමයි අපි කියන්නේ ප්‍රඥප්තිය කියලා. අපේ ගමට නමක් තියෙනවා. හැබැයි ඒ නම කිව්වට මේක අහවල් එක කියලා කියන්න බෑ. නමුත් එතන තියෙන දේට අපි නමක් පනවලා තියෙනවා. සත්වයක්, මිනිස්සෙක්, මව, පියා කියන තැන යම් පරමාර්ථ ධර්ම කොටසක් තියෙනවා. නමුත් අපි ඒක හඳුන්වන්න යම් නමක් පනවලා තියෙනවා. ඒකට කියනවා නාම ප්‍රඥප්ති කියලා. ඉතින් එහෙම බලනකොට අපිට මේ පරමාර්ථ ධර්ම 170ක් අපිට හම්බ වෙනවා. මේක බොහෝ විට බොහෝ තැන්වල කතා කරපු දන්න දෙයක් වෙන්න පුළුවන්. නමුත් අප තියන්නේ නැහැ. මේක මුලින් ඉඳන් ක්‍රමානුකූලව යනකොට මේ විස්තර ටික හොඳට Tamanට අර පසල් එකක් හදනකොට ඒ පසල්ස් වල කෑලි වගේ හරි ලස්සනට මේ ටික එකතු වෙලා එනවා. ඒකයි අපි මුලින් ඉඳන්ම උත්සාහයක් ගන්න මේ ටික විස්තර කරන්න. එතකොට මේ පරමාර්ථ ධර්ම 170 කොහොමද බෙදෙන්නේ? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන වශයෙන් චිත්ත කියන කාණ්ඩේ සිත් 89කට බෙදෙනවා. සිත් කියන 89ක් විදිහට අපි හඳුනා ගන්නවා. නැත්නම් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඊට පස්සේ චෛතසික ධර්ම ගත්තාම අපි මේ කතා කරන්නේ මේ ථේරවාද පදනමෙන් මේ දේවල් ථේරවාදයෙන් පිට වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපේ පාරම්පරිකව අපේ ආචාර්ය වරුන්ගෙන් අපි ඉගෙනගෙන යන ක්‍රමය තමයි ථේරවාද ක්‍රමය. ඒ ක්‍රමයට යනකොට අපිට මෙන්න විදිහ පරමාර්ථ ධර්ම 170යි, සිත් 89යි, චෛතසික 52යි, රූප 28යි, නිර්වාණයයි කියන මේ පරමාර්ථ ධර්ම 170 තමයි හම්බ වෙන්නේ. එතකොට අපි බැලුවොත් සිත් කියලා ගත්තොත් සිත් භූමි වශයෙන් කොටස් 4කට බෙදෙනවා. ඒ තමයි කාම භූමිය කියලා කියන්නේ මේ අපි ඉන්න භූමිය. ඒ කාම භූමියේ අපි ඉන්න භූමිය කියලා කියන්නේ මේ කාම භූමිය කියනට ඇත්තටම අයිති වෙනවා භූමි 11ක්. ඒ මොනවද? සතර අපායයි, මනුස්ස ලෝකයයි, දිව්‍ය ලෝක 6යි. ওই ටික තමයි මේ භූමි 11 කියලා කියන්නේ කාම භූමිය. ඒ කාම භූමි වල බහුල වශයෙන් පහළ වෙන සිත් 54ක් හැටියට අපිට හම්බ වෙනවා. ඊළඟට රූපාවචර සිත්. ඒ කියන්නේ රූප භූමිය. අපි දන්නවා. ඊර්වන් සර්ණයි ඇහෙනවද? ඇහෙනවා. ස්ලයිඩ්ස් ටික නම් පේන්නේ නැහැ. යාතාම අර මේ PDF එක තමයි ෂෙයා වෙලා තියෙන්නේ. සමාවෙන්න. මම එහෙනම් නිව් ෂෙයා දාන්න ඕනේ නේද? පරමාර්ථ ධර්ම 170යි. ඒ තමයි චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන පරමාර්ථ ධර්ම. එතකොට සිත් 89ක් හැටියට, චෛතසික 52ක් හැටියට, රූප 28ක් හැටියට, නිර්වාණය හැටියට අපිට ඒ පරමාර්ථ ධර්ම 170 ලැබෙනවා. එතකොට මේ සිත් 89 කියන එක
භූමි වශයෙන් බෙදලා තියෙනවා. ඒ කොහොමද තියෙන්නේ? කාමාවචර භූමිය. ඒ කියන්නේ අපි ඉන්න භූමිය ඇතුළුව කාම භූමි 11ක් තියෙනවානේ. සතර අපායයි, මනුස්ස ලෝකයයි, දිව්‍ය ලෝක 6යි. පරිනිම්මිත වසවත්තිය දක්වා තියෙන දිව්‍ය ලෝක ටිකයි ගත්තාම එතන තියෙන භූමි 11. ඒ භූමි 11 බහුලව පහළ වෙන සිත් තමයි මේ කාමාවචර සිත් කියලා කියන්නේ. ඒවා 54ක් හැටියට අපිට ලැබෙනවා. ඊළඟට රූපාවචර සිත් ගත්තොත් මේ තමයි අපි ගත්තොත් එහෙම රූපාවචර බ්‍රහ්ම ලෝක ගත්තේ. බ්‍රහ්ම පාරිසජ්ජයේ ඉඳලා අගනිට්ඨ කියන බ්‍රහ්ම ලෝකයේ දක්වා පහළවන එක එක විදිහට ඒ ස්ථාන වලට අනුව පහළවන සිත් තමයි මේ රූපාවචර සිත් කියලා කියන්නේ. ඒ බහුලව පහළ වෙන සිත්. ඒ බහුලව පහළ වෙනවා කියන වචනේ තේරුම තමයි දැන් කාමාවචර භූමියේ රූපාවචර සිත් පහළ වෙනවා. ඒ කියන්නේ රූපාවචර ධානය වඩනකොට කාමාවචර භූමියේ ඉන්න යෝගියෙකුට පහළ වෙනවා ඒ රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත්. නමුත් අපි දැන් මෙතනදි ගන්නකොට බහුලව පහළ වෙනවා කියන්නේ පොදුවේ පෘථග්ජන මට්ටමින් හැමෝටම පොදුවේ පහළ වෙන බහුලව පහළ වෙන කාමාවචර සිත් ගත්තාම කාමාවචර භූමියේ බහුලව පහළ වෙනවා මේ සිත් 54. ඒ වගේම රූපාවචර භූමියේ බහුලව පහළ වෙනවා මේ රූපාවචර සිත් 15. ඊළඟට අරූපාවචර භූමිය ගත්තොත් මොනවද අරූපාවචර කිව්වේ? ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්චඤ්ඤායතන, නේව සංඥා, නාසඤ්ඤායතන කියන ඒ භූමිවල ඊට අදාළව පහළ වෙන සිත් තමයි මේ අරූපාවචර. එහි බහුලව පහළ වෙන්නේ මේ සිත්. ඊළඟට ලෝකෝත්තර සිත් කියනකොට එතන භූමියක් නෙවෙයි. ලෝකෝත්තර භූමිය කියලා ගත්තට ඇත්ත වශයෙන්ම සත්වයේ ජීවත් වෙන භූමියක් හැටියට නෙවෙයි මේ ලෝකෝත්තර භූමිය කියන එක හඳුන්වන්නේ. ලෝකෝත්තර භූමිය කියලා හඳුන්වන්නෙම මේ ලෝකෝත්තර මාර්ගසිත 4යි ඵලසිත 4යි තමයි එතනදී ලෝකෝත්තර භූමියේ පහළවන සිත් හැටියට ගන්න. එතකොට ඇත්තට ඒක විශේෂම අවස්ථාවක්. මාර්ගයේ ලබන වෙලාවේ ඵලයේ ලබන වෙලාවේ ඒ ඇති වෙන සිත් තමයි ලෝකෝත්තර සිත් හැටියට ගන්න. ඒතර ওই ටික එකතු කරාම අපිට සිත් සියල්ලම 89ක් කියලා ලැබෙනවා. ඊළඟට කාමාවචර සිත් ටික ගත්තොත් කාමාවචර සිත් ගත්තොත් අපිට ලැබෙනවා ප්‍රභේද ගොඩක් තියෙනවා. ප්‍රභේද ගොඩක් තියෙනවා. කාමාවචරයෙන් කාම භූමියේ බහුලව පහළ වෙන සිත් කොටස් මෙන්න මේ ආකාරයෙන් බෙදෙනවා. කොහොමද? මුලින්ම තියෙනවා අකුසල් සිත් කියලා කොටස්. අපි දන්නවනේ අකුසල් සිත් කියනකොට අපි දන්නවා ලෝභ සිත්, ද්වේෂ සිත්, මෝහ සිත් ආදී වශයෙන් බෙදිලා යන අකුසල් සිත් 12ක් තියෙනවා. අපි ඒක ඉදිරියට සාකච්ඡා කරනවා. ඊළඟට මේ හේතු නැති, හේතු යෙදෙන්නේ නැති. අහේතුක කියලා කියන්නේ හේතුවක් නැතුව නෙවෙයි. හේතු යෙදෙන්නේ නැති. හේතු කියලා කියන්නේ අපි ලෝභ දෝෂ මෝහ, අලෝභ අදෝෂ අමෝහ කියන මේ චෛතසික වලට තමයි අපි හේතු කියන්නේ. අපි මේ හේතු ප්‍රත්‍ය යටතේ ඉදිරියට ගොඩාක් මේක ගැන කතා කරනවා. එතකොට ඒ හේතු යෙදෙන්නේ නැති සිතුත් තියෙනවා 18ක් මේ කාම භූමියේට බහුලව පහළ වෙන. කාම භූමියේ බහුලව පහළ වෙන සිත් 18ක් තියෙනවා. අපි ඒකට කියනවා අහේතුක සිත් කියලා. එතකොට ඒ අහේතුක සිත් 18ත් මේ කාමාවචර සිත් ගොඩේ වැදගත් කොටසක්. ඊළඟට අපිට ලැබෙනවා මහා කුසල් සිත්. මහා කුසල් සිත් දැන් අපි බුදුන් වඳිනකොට, දානයක් දෙනකොට, කෙනෙක්ට මෛත්‍රී කරුණාව මේ පහළ කරනකොට, උදව් කරනකොට, ඒ වගේ හැම වෙලාවකදීම පහළ වෙනවා අපේ කාමාවචර කුසල් සිත්. ඒවට අපි කියනවා මහා කුසල් සිත් කියලා. ඒ වගේ සිත් 8ක් තියෙනවා. ඊටම අදාළ වෙච්ච විපාක. ඒ කරන ලද කුසල චේතනාවට අනුරූපව විපාකයක් පහළ වෙනවා. ඒවත් සිත් වශයෙන් ලැබෙන. සිත් සහ චෛතසික වශයෙන් තමයි ලැබෙන්නේ. අපි දැන් මෙතනදී විශේෂයෙන් සිත් ගැන තමයි කතා කරන්නේ. එතකොට ඒවට කියනවා මහා විපාක සිත් කියලා. ඒ වගේම රහතන් වහන්සේ කෙනෙක් යම් කිසි දැන් අපි සාමාන්‍යයෙන් කුසලයක් කියලා හිතලා දෙයක් කරනවා නම් ඒ වගේ චේතනාවක් පහළ කරගත්තොත් රහතන් වහන්සේලාත් ඒ වගේම චේතනාවක් පහළ වුණොත් ඒ කියන්නේ කෙනෙකුට ධර්ම දේශනාවක් කරන්න ඕනේ, උපදේශක් දෙන්න ඕනේ, බුදුන් වඳින්න ඕනේ, චෛත්‍ය වන්දනා කරන්න ඕනේ. ඒ වගේ දේවල් වලට ඒ චේතනා පහළ වෙනකොට ඒවා කුසල් චේතනා හැටියට නෙවෙයි පහළ වෙන්නේ. මොකද කුසලය කියන එක
කුසලය කියන එක අපිට ලැබෙන්නේ අකුසලයේ තියෙනකන් විතරයි. අකුසල් ගති යම්කිසි సంతානයක තියෙනවා නම් ඒ තාක් තමයි කුසලය කියන එක ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ අකුසලය තද කරගෙන නැත්තම් පහළට දාලා අකුසලයේ මත්තු නොවෙන්න තියාගන්න එක තමයි කුසලයකින් මූලික වශයෙන්ම කරන දෙයක් වෙන්නේ. එතකොට දැන් අකුසල් ප්‍රහාණය කරපු රහතන් වහන්සේට කුසල් කියලා දෙයක් පහළ වෙන්නේ නැහැ. එතකොට ඒ රහතන් වහන්සේට පහළ වෙන්නේ ක්‍රියා කියන දේ. එතකොට ක්‍රියාසිතුත් ඒ ආකාරයෙන්ම 8ක් ඇති වෙනවා. එතකොට මේ සියල්ල එකතු කරාම අපිට කාමාවචර සිත් 54ක් ලැබෙනවා. කොයිම වෙලාවෙ හරි ප්‍රශ්නයක් තිබුණොත් කරුණාකරලා අහන්න. මේක වැදගත් වෙනවා අපිට ඉදිරියට යන්න. හොඳයි. ඊළඟට අපිට දැන් ওই කාමාවචර සිත් 54න් පස්සේ අපිට ඊළඟට කතා කරන්න තියෙන රූපාවචර සිත් ගැන. රූපාවචර සිත් කොටස් දෙකකට ප්‍රධාන වශයෙන් බෙදනවා. බෙදන විදිහේ ගැන මම කියන්නම් මේක කොහොමද එන්නේ කියලා. අපි බෙදනවා රූපාවචර සිත් චතුක්ක ණය කියන ක්‍රමයකට බෙදනවා. ඒ කියන්නේ අපිට 4 රූපාවචර සිත් 4 වර්ග 4ක් හැටියට. ඊළඟට තව විදිහකට තියෙනවා පංචක ණය කියලා රූපාවචර සිත් 5ක් හැටියට බෙදෙන අවස්ථා තියෙනවා. මේ දෙවිධයම අපිට හම්බ වෙනවා සූත්‍ර පිටකේ. සූත්‍ර පිටකේ අපි ගත්තොත් එම සාමාන්‍යයෙන් ගත්තොත් අපි සච්ච විභංග සූත්‍රය වගේ දෙයක් ගත්තොත් අහනවනේ මොකද්ද මේ සම්මා සමාධිය කියන්නේ මොකද්ද කියලා වහම කියනවා මේ එතනදී ධ්‍යාන 4ක් තමයි කියන්නේ රූපාවචර ධ්‍යාන 4 ගැන තමයි කියන්නේ විතක්ක සවිතක්ක සවිචාර ආදී වශයෙන් වෙච්ච. එතකොට මොකද කියන්නේ මේ ඒ විදිහට විතක්ක විචාර ප්‍රීති සුඛ ඇති ප්‍රථම ධ්‍යානෙ ඊට පස්සේ ඒ ආකාරයෙන් ධ්‍යාන 4ක් මේ ඉදිරියේදී අපි කතා කරනවා. එතකොට එතන 4ක් කියලා කියනවා සිත්. ඒ සිත්වල කුසල විපාක ක්‍රියා කියනකොට ඒ 4 ඒවා 3ක් ආවම සිත් 12ක් වෙනවා. පංචක ණයෙන් කතා කරනකොට ඒ සිත්ම අපි අර 4ක් කිව්වේ එක 5කට බෙදලා කතා කරනවා. ඒතර කුසල සිත් 5යි විපාක සිත් 5යි ක්‍රියා සිත් 5යි හැටියට අපි ඉදිරියේදී මේ කතා කරනවා. එතකොට චතුක්ක ණයෙන් ගන්නකොට කුසල් සිත් 4යි විපාක සිත් 4යි ක්‍රියා සිත් 4යි. පංචක ණයෙන් ගන්නකොට මේ කුසල් සිත් 4ම නැවත තවත් එකක් වැඩිපුර බෙදලා කුසල් සිත් 5ක් හැටියට අපි දක්වනවා. කුසල් සිත් 5යි විපාක සිත් 5යි ක්‍රියා සිත් 5යි. මේ අභිධර්ම පිටකයේදී මේ ක්‍රම දෙකටම පෙන්නලා තියෙනවා මේ රූපාවචර සිත්. ඒක නිසා අපි දැනගන්න ඕනේ මේ ක්‍රම දෙක කොයි විදිහටද හැදෙන්නේ කියලා. නමුත් දැන් අපි ඔය හේතු ප්‍රත්‍ය ආදී වශයෙන් අපි කතා කරන ප්‍රත්‍ය ධර්ම වලදී මූලික වශයෙන් ගන්න මේ පංචක ණය ක්‍රමයෙන් තමයි අපි සිත් ගැන බලන්නේ. ඉතින් ඒක පොඩ්ඩක් මතක තියාගමු. ඒ වගේම අපි බැලුවොත් කොහොමද මේ රූපාවචර සිත් මේ විදිහට 4 ගොඩවල් සහ 5 ගොඩවල් හැටියට හැදෙන්නේ කියලා අපිට මෙන්න මේ චතුක්ක ණයෙන් ගත්තාම අපිට ලැබෙන පළවෙනි සිත තමයි විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන කුසල සිත. ඊළඟට දෙවනියට ලැබෙන්නේ මේ විතක්ක විචාර දෙකම නැතුව ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන සිත. එතකොට අපි කියනවා මෙතනදී විතක්ක විචාර උපසමය කරලා ඒ කියන්නේ අයින් කරලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධ්‍යාන කුසල සිත ලැබෙනවායි කියලා. ඊළඟට තතිය ධ්‍යාන සිත හැටියට අපි ලැබෙන්නේ මේ ප්‍රීතියත් අයින් කරලා සුඛ ඒකාග්‍රතාව තියෙන තතිය ධ්‍යාන කුසල සිත. ඊළඟට චතුත්ථ ධ්‍යානයට ලැබෙන්නේ මේ සුඛ වෙනුවට උපේක්ඛා කියන වේදනාව ඇතුළත් ඒකාග්‍රතාව සහිත චතුත්ථ ධ්‍යානෙ. එතකොට බලන්න මෙතන දැන් අපිට චතුක්ක ණයෙන් 4කට බෙදලා දක්වන ක්‍රමයෙන් සිත් 4ක් අපිට ලැබෙන රූපාවචර. දැන් පංචක ණය කියනකොට මොකද වෙන්නේ? වෙනස තමයි මේ ဒုတိ ය ධ්‍යානය අපි මේ චතුක්ක ණයේ ဒုတိ ය ධ්‍යානය දෙකට බෙදලා හැටියට තමයි ගන්නෙ. දැන් බලන්න මේ චතුක්ක ණයෙන් බෙදනකොට මේ විතක්ක ਵਿਚාර කියන දෙක ඒ චෛතසික ධර්ම දෙක එකවරම නැති කරලා තමයි මේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ဒုတိ ය ධ්‍යානයට අපි විස්තර කරලා දෙන්නේ. නමුත් දැන් මේ පංචක ණයෙන් කරනකොට විතක්ක ਵਿਚාර කියන දෙකින් විතක්කේ පමණක් අයින් වෙච්ච
විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධානය කුසල සිත හැටියට තමයි මෙතන ဒုတိ ය ධානය සිත නම් කරන්නේ. එතකොට ඊළඟ සිත වෙනකොට මේ විචාරයත් අයින් වෙලා ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධානය කුසල සිත වෙනවා. දැන් බලන්න වෙනස. දැන් මේ මෙතන තියෙන මේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධානය කුසල සිත. මෙතනදී ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ဒုတိ ය ධානය කුසල සිත. ඒ කියන්නේ චතුක්ක ණයේදී ဒုတိ ය ධානයේ කියපු සිත තමයි පංචක ණයේදී තතිය ධානය හැටියට අපිට ලැබිලා තියෙන්නේ. ඒක වෙන්නේ ඒ යෝගියාගේ, එහෙම නැත්නම් අපි යෝගියෙක් කියලා කියන්නේ මේ ධ්‍යාන මාර්ගඵල වලට උත්සාහ කරන යෝගියෙක් නැත්නම් භාවනා කරන තැනැත්තෙක්ගේ තියෙන ඉන්ද්‍රිය ධර්මවල දියුණුව අනුව. අපි ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ මොනවද? අපි දන්නවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම තියෙනවා. ඒ වගේ දියුණුව අනුව තමයි මේවා මේ විදිහට බෙදලා තියෙන්නේ. දැන් කෙනෙකුගේ ඉන්ද්‍රිය ධර්ම දියුණුවයි නම් එයාට එකපාරම මේ පළවෙනි ධ්‍යානයේ ඉඳලා මේ චතුක්කණයෙන් ဒုတိ ය ධ්‍යානය ලබා ගැනීමට හැකියාවක් තියෙනවා කියනවා. නමුත් යම් කිසි විදිහකින් ඒ තරම්ම දියුණු නැත්නම් ඉන්ද්‍රිය ධර්ම එයාට මේ ඒ යෝගියට මේ ආකාරයෙන් වෙනත් මැද අවස්ථාවකට ගිහිල්ලා විතක්කය අතෑරලා විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ဒုတိ ය ධ්‍යානය ලබලා ඉන් පසුව තමයි ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත තතිය ධ්‍යාන කුසල සිත ලබා ගන්න. ඉතින් ඕක තමයි වෙනස. මේක ගැන ගොඩාක් හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. දැනට මතක තියාගන්න මේ විදිහේ බෙදීමක් තියෙනවා. එතකොට අපි වැඩිපුරම පාවිච්චි කරන්නේ අභිධර්මයේදී මේ පංචක ණය. හැබැයි චතුක්ක ණය පාවිච්චි නොකරනවා නෙවෙයි. නමුත් වැඩිපුරම පංචක ණයෙන් තමයි පාවිච්චි කරන්නේ. හොඳයි. ඒ තමයි මේ කුසල සිත ගැන කතා කරේ. ඔය විදිහටම විපාකසිත, ක්‍රියාසිත කියනවා නම් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ පළවෙනි කුසල සිතට අදාළ විපාකයේ තමයි විතක්ක, විචාර, ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධ්‍යාන විපාකසිත. ඒ වගේ අපි ඒ කුසල් සිත, විපාකසිත සහ ක්‍රියාසිත නම් කරලා තියෙනවා. එතකොට අපි රූපාවචර සිත් ගත්තාම අපි මේ පංචක ණයෙන් තමයි දැන් කතා කරන්නේ. එතකොට රූපාවචර කුසල් සිත් 5යි, විපාක සිත් 5යි, රූපාවචර ක්‍රියා සිත් 5යි වුණාම අපිට රූපාවචර සිත් සියල්ලම ලැබෙනවා 15ක්. මේ විදිහට මේ පංචක ණයෙන් තමයි අපිට එතකොට අර සිත් 89 කියන තැනදී අපි මේ විදිහට තෝරගෙන තමයි අරන් තියෙන්නේ. සිත් 15ක් වෙච්ච ඉඳ තමයි අපිට සිත් 89ක් ලැබුණේ සම්පූර්ණ ගණන වශයෙන්. ඊළඟට අපි ගත්තොත් එහෙම අරූපාවචර සිත්. අරූපාවචර සිත් වල තියෙනවා මොනවද තියෙන්නේ? ආකාසානං ඡායතන කුසල සිත්, විඥානං ඡායතන කුසල සිත්, ආකින්චඤ්ඤායතන කුසල සිත්, නේව සංඥා නාසඤ්ඤායතන කුසල සිත් කියලා කුසල සිත් 4ක්. ඒ නමින්ම විපාක සිත් තියෙනවා. ආකාසානං ඡායතන විපාක සිත්, ඊට පස්සේ විඥානං ඡායතන විපාක සිත් ආදී විපාක සිත් 4යි. ක්‍රියාසිත රහතන් වහන්සේ කෙනෙක් මේ අරූපාවචර ධ්‍යාන වඩනවා නම් උන්වහන්සේට පහළ වෙන්නේ අරූපාවචර ක්‍රියාසිත 4ක්. ඒ අනුව අපිට අරූපාවචර සිත් සියල්ලම 12ක් ලැබෙනවා. ඊළඟට ලෝකෝත්තර සිත් ගත්තොත් ලෝකෝත්තර කුසල් කියලා කියන්නේ අපි මාර්ග සිත් වලට. එතකොට අපි දන්නවා මාර්ග සිත් 4ක් තියෙනවා. ඒ තමයි සෝවාන් මාර්ග සිත, සකදාගාමි මාර්ග සිත, අනාගාමි මාර්ග සිත, අරිහත් මාර්ග සිත. එතකොට ඵලසිත ගත්තොත් සෝතාපන්න ඵලසිත, සකදාගාමි ඵලසිත, අනාගාමි ඵලසිත, අරිහත් ඵලසිත කියලා 4ක් ලැබෙනවා. එතකොට ලෝකෝත්තර සිත් සියල්ලම 8ක් හැටියට අපිට ලැබෙනවා. එතකොට ওই ටික තමයි අපි එකතු කරලා අර විදිහට කිව්වේ සිත් 89ක් ලැබෙනවා කියලා. අපි මේ කාමාවචර සිත් සියල්ල 54ක් කියලා කිව්වා. ඒකෙන් දැන් අපි අකුසල් සිත් ගත්තොත් දැන් අපි නැවතත් ගියොත් එහෙම මෙතන තියෙනවා අකුසල් සිත් 12. අපි බලමු කොහොමද මේ අකුසල් සිත් 12 අපිට ලැබෙන්නේ කියලා. ඒ තමයි ලෝභ මූල සිත් 8ක් අපිට ලැබෙනවා. ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි. ඒ කියන්නේ මෙතනදී ලෝභය මූලික වෙලා, කියන්නේ ප්‍රබලම එතන ප්‍රබලය තමයි ලෝභය. ඒ ලෝභය ප්‍රබල වෙලා හටගන්න සිත් 8ක් තියෙනවා. ද්වේෂය ප්‍රබල වෙලා හටගන්න සිත් 2ක් තියෙනවා. මෝහය ප්‍රබල වෙලා හටගන්න සිත් 2ක් තියෙනවා. එතකොට මේ සිත් සියල්ල අකුසල සිත් සියල්ල 12යි. ඇත්තම දැන් අර සිත් 89ක් තිබ්බනේ. ඉතින් බලන්න මේ ඒ සිත් 89ෙම
අකුසල් සිත් තියෙන බොහෝම පොඩි සංඛ්‍යාවක්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තින්නේ කොහොමද සත්‍යයන්ගෙන් වැඩි දෙනෙක් ඉපදෙන්නේ මේ සතර අපාය තමයි ප්‍රතිසන්දිය ගන්න කියලා. ඒ කියන්නේ මේ අකුසල් සිත් 12යි වුණාට මේකේ විපාක පුදුමාකාර විපාක තොගයක් තමයි තියෙන්නේ. ඉතින් අපි බැලුවොත් එහෙම දැන් ලෝභ මූල සිත් 8ක් තියෙනවා කියලා කිව්වනේ. ඒකෙදි ලෝභ මූල සිත් 8 තමයි මෙන්න මේ ආකාරයට අපිට ලැබෙන්නේ. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික සසංඛාරික. දෙවෙනි සිත සසංඛාරික. තුන්වෙනි සිත සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත් අසංඛාරික. ඊළඟට දිට්ඨිගත විප්පයුත් සසංඛාරික. මේවා අපි අහලා තියෙනවා දන්නවා. ඒකින්ද මම වැඩි විස්තර කරන්නේ නැහැ මේ වෙලාවේ. ඊළඟට මේ වේදනා ભેදයෙන් සෝමනස්සයි උපේක්ෂායි තියෙන්නේ. ලෝභය මුල් වෙලා තියෙනවා. ඒකෙදි සෝමනස්ස සිත් 4ක් ඇති වෙනවා මේ ආකාරයෙන්. ඊට පස්සේ වේදනා උපේක්ෂා වේදනාවෙන් යුතුව සිත් 4ක් ඇති වෙනවා. දෘෂ්ටිය යෙදෙන ඒවයි දෘෂ්ටිය නොයෙදෙන ඒවයි කියලා මේ ආකාරයෙන් ඇති වෙනවා. ඒකට අසංඛාරික සසංඛාරික කියලා කිව්වේ අසංඛාරික කියන්නේ අපිට නිරුත්සාහ ගතියක් තියෙන. කියන්නේ අපි ඒ චේතනාව ඇති වෙන්න විශේෂ උත්සාහයක් කරන්න ඕනේ නැහැ. වෙන කෙනෙක්ගේ මඟ පෙන්වීමක් තමන් විසින් නැවත නැවත උත්සාහ කිරීමක් නොකර ඉක්මනින්ම පහළ වෙනවා නම් ඒ සිත බාධාවකින් තොරව අපි ඒකට කියනවා අසංඛාරික කියලා. සසංඛාරික කියලා සසංස්කාරික කියලා සිංහලෙන් කියනවා. නමුත් සාමාන්‍යයෙන් අපි සසංඛාරික කියලා කියන්නේ. සසංඛාරික කියලා කියන්නේ තව කෙනෙක්ගේ බලපෑම් නිසා හෝ එහෙමත් නැත්නම් තමා මුලින් අකමැති වෙලා නැවත නැවතත් සිත උත්සාහවත් කරලා ඒ මේ සිත් ඇති වෙනවා නම් අපි ඒවට කියනවා සසංඛාරික සිත් කියලා. ওই විදිහට තමයි අපිට ලෝභ මූල සිත් 8ක් ලැබෙන්නේ. ඊළඟට ද්වේෂ මූල සිත් 2ක් ලැබෙනවා. මේකේ ද්වේෂය තමයි බලවත්. මේක තමයි ඇති වෙන්න පුළුවන් භයානකම තත්ත්වයන් ගෙන දෙන්න පුළුවන් සිත් දෙකක් තමයි මේ ද්වේෂ මූල සිත් දෙක. ඒ කියන්නේ මේ ද්වේෂ මූල සිත් නිසා තමයි ආනන්තරීය පාප කර්ම අපි 5ක් දන්නවනේ. ඒ මව මැරීම, පියා මැරීම, රහතන් වහන්සේලා මැරීම, බුදුන්ගේ ඇඟේ ලේසෙලවීම, ඊට පස්සේ සංඝ බේදේ කියන ඒවා සේරම ඇති වෙන්නේ මේ ද්වේෂය මුල් වෙලා. ඒක නිසා මේක ඊ타ත්ම භයංකාරම සිත් දෙකක් තමයි මේ දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිතයි දෝමනස්ස සහගත පටිඝ සම්පයුක්ත සසංඛාරික සිතයි. එතකොට ඒවත් දෝමනස්සයි. වේදනාව බලන්න දෝමනස්සයි. දෝමනස්ස කියලා කියන්නේ මානසික දුකක් තියෙන්නේ සිත්. කියන්නේ යම් තරහක් ඇති වෙනවා කියනකොටම මුලින්ම තමන් තමයි විඳින්නේ. ඒක දුකක් ඇතුලෙන් ඇති වෙලා තමයි දෝමනස්සයක් ඇති වෙලා තමයි ඒ සිත් ඇති වෙන්නේ. එතකොට දැන් මේ කාට හරි කොයි වෙලාවක හරි දුකක් ඇති වෙනවා නම්, ඒ කියන්නේ කායික දුකක් නෙවෙයි මං කියන්නේ, මානසික දුකක් ඇති වෙනවා නම් තමන් තේරුම් ගන්න ඕනේ මේක මේ තමාගේ సంతානයේ ඇති වෙච්ච අකුසලයක් නිසායි මේක ඇති වුනේ කියලා. පටිගයක් නිසායි ඇති වුනේ කියලා. දැන් අපිට තරහ යන දේවල් වලට රහතන් වහන්සේලාට අනාගාමීන් වහන්සේලාට තරහ යන්නේ. ඒ කියන්නේ මේක තමන්ගේ సంతානයේම තියෙන ප්‍රශ්නයක් තමයි මේ පටිගය කියන්නේ. අපි තවත් කෙනෙක් එක්ක තරහ වෙනවා, තව කෙනෙකුට බනිනවා, ගහනවා, හිංසාවක් කරනවා කියන හැමතැනම කොයි පැත්තේද වැරද්ද තියෙන්නේ? තමන්ගේ පැත්තේ. ඉතින් ඒක පොඩ්ඩක් හිතන එකෙන්ම අපිට තමන්ගේ හිත පාලනය කර ගැනීමේ හැකියාවක් ලැබෙයි. ඒතකොට මෝහ මූල සිත් දෙක කියලා කියන්නේ මේවා තරමක් දුර්වලයි. ඇත්තටම මේ සිත් දෙකෙන් එකපාරම අපාය ගෙනියන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ උද්දච්ච සම්ප්‍රයුක්ත සිත් කියලා කියන්නේ සිතේ විසිරීම තියෙන සිතක්. ඒක අර යමක් ගැන හරියට හිතා ගන්න බැරුව ගැස්සෙන සුළු ස්වභාවයක්. දැන් අපි නැති වෙච්ච දෙයක් හොයනකොට අපි කියන්නේ පැනික් වෙනවා කියලා. ඒ කියන්නේ කර කියා ගන්න මොනවද කියලා තීරෙන්නේ නැති අවස්ථා තියෙනවා. දාඩිය දාගෙන සමහර වෙලාවට. එහෙම අවස්ථාවලදී එහෙමත් ඇති වෙන්නේ උද්දච්ච සම්ප්‍රයුක්ත සිත. ඒ වගේම බහුලව ඇති වෙන්නේ උද්දච්ච සම්ප්‍රයුක්ත සිත. මේක මෝහ සිතක් වැඩි ලොකු විපාකගෙන ප්‍රතිසන්දි විපාක වගේ දේවල් ලබා දෙන සිතක් නෙවෙයි උද්දච්ච සම්ප්‍රයුක්ත සිත. විචිකිච්ඡා සම්ප්‍රයුක්ත සිත. මේ විචිකිච්ඡාව කියලා කියන්නේ සැකය කියනකොට මේ බුදුදහමේ තොරලා දෙන දෙයක් තමයි බුද්ධ ආදී නවතැනක සැකය කියලා. බුදුරජාණන් වහන්සේ
ගේ ගුණ සම්බන්ධයෙන් ඒ විදිහේ එතකොට සර්වඥතා ඥානයේ සම්බන්ධයෙන් එතකොට මේ ධර්මයේ සම්බන්ධයෙන් මේ ප්‍රතිපදාව සම්බන්ධයෙන් පටිච්ච සමුප්පාදේ සම්බන්ධයෙන් ඒ වගේම අතීතයේ සම්බන්ධයෙන් අතීතයක් තිබුණාද අනාගතයක් තියෙනවාද ඒ වගේ ලොකු විචිකිච්ඡා ඇති වෙනවා. එහෙම විචිකිච්ඡා ඇති වෙන එකේ ප්‍රතිඵලය තමයි තමන් බොහෝ විට කාම පරිභෝගයට නැත්නම් කාම වස්තු පරිභෝගයට පෙළඹීමක් සිද්ධ වෙනවා. මොකද එහෙම එක්කෙනෙකුට හිතන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මේ සංසාර දුක නැ මේ සංසාර බය කියන එක දකින්න එකකින් වළක්වනවා මේ විචිකිච්ඡාව. මේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ ඇත්තද? ඇත්තද මෙහෙම කුසල් කරොත් මේ විදිහේ හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා කියන්නේ ඒක ඔක්කොම සැකයි. එහෙම වුණාම මේ ලැබිච්ච ජීවිතයේදී පුළුවන් තරම් කාමභෝගීව ජීවත් වෙලා ඒකෙන් බොහෝ අකුසල් කරගෙන මේ අපායගාමී වෙන්න මේක බොහෝ උපකාර කරන සිතක් ඒක. ඊළඟට දැන් අපි ගත්තේ දැන් අකුසල් සිත් 12 ඉවරයි. ඊළඟට අපිට ලැබෙනවා අහේතුක සිත් 18ක්. එහෙමනේ අපි කතා කරේ නේද? අපි කතා කරේ බලන්න අපිට එහෙමයි ලැබුණේ නේද? මේ සිත් 54 ලැබෙනකොට අහේතුක සිත් 18. අකුසල් සිත් 12න් පස්සේ අහේතුක සිත් 18යි. අහේතුක සිත් 18න් පස්සේ කාම සෝබන සිත් 24යි. එහෙමනේ 54 ලැබුණේ. දැන් අපි බැලුවොත් අපි මේ ටික බැලුවා. දැන් අපිට තියෙන අහේතුක සිත් ගැන කතා කරන්න. අහේතුක සිත් කියලා කියන්නේ මේ අහේතුක සිත් මූලික වශයෙන් කොටස් වලට බෙදුවොත් මේ වගේ නැහැ මේ කුසලයක් අකුසලයක් කරන ගතියක් නැහැ. ඒ කියන්නේ කුසල අකුසල චේතනා යෙදෙන එකක් නෙවෙයි මේ අහේතුක සිත් 18 කියලා කියන්නේ. ඒ වගේම ප්‍රබලත් නැහැ. මොකද හේතු නැතිනම් අපි හේතු ප්‍රත්‍ය කතා කරනකොට අපිට තේරෙයි හේතු වල තියෙන ප්‍රබලත්වය. හේතු වලින් කරන්නේ මොකද්ද කියන එක අපිට තේරුම් යනවා හේතු ප්‍රත්‍ය කරනකොට. දැන් මේ අහේතුක සිත් කියලා කියන්නේ ඒ හේතු කිසිවක් නොයෙදෙන මේවා බොහොම බලයෙන් අඩු සිත් කොටසක් තමයි මේ අහේතුක සිත් කියලා කියන්නේ. දැන් මේකට අයිති වෙන්නේ මොනවද? විපාක සිත් තොගයක් අයිති වෙනවා. ඒ වගේම ක්‍රියා සිත් 3ක් අයිති වෙනවා. විපාක සිත් 15ක් සංඛ්‍යා වශයෙන් කිව්වොත් විපාක සිත් 15ක් ඒ වගේම ක්‍රියා සිත් 3ක්. එතකොට මේ විපාකත් අපි දන්නවා විපාකයක් කියව මේක කුසල චේතනාවක් නිසා ලැබෙන විපාකයක් වෙන්න පුළුවන්. අකුසල චේතනාවක් නිසා ලැබෙන විපාකයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කුසල කර්මයක් හෝ අකුසල කර්මයක් නිසා ලැබෙන විපාක. දැන් අකුසල විපාකයක් අපි හිතමුකෝ මේ ලොකු බොහෝ අකුසල ඕනෑම අකුසලයක්. අකුසල කිව්වහම නොයෙකුත් විදිහ අකුසල තියෙනවානේ. දැන් මේ ලෝකේ බලනකොට නේද? ඒ මොනම අකුසලයක් කරත් ඒ අකුසලයේ විපාක හැටියට ලැබෙන්නේ සිත් 7යි. ඉතින් බලන්න. මේකේ ඒ කියන්නේ මොකද්ද මේ සිත් 7ේ ඇතැම් සිත් තියෙනවා ඊ타ත්ම භයානක විපාක. නමුත් පොදුවේ ගත්තාම 7යි අපිට ලැබෙන්නේ. ඕනෑම අකුසලයක් කරත් අපිට ලැබෙන්නේ විපාක 7යි. අකුසල විපාක හිත් 7 තමයි උපේක්ඛා සාගත චක්කු විඥානය, උපේක්ෂා සාගත සෝත විඥානය, උපේක්ෂා සාගත ගාහන විඥානය, උපේක්ෂා සාගත ජීවහා විඥානය. ඒ කියන්නේ අපිට අනිෂ්ඨ ආරම්මණයක් දකින්න හම්බ වෙනකොට, අනිෂ්ඨ ශබ්දයක් අහන්න ලැබෙනකොට, අනිෂ්ඨ ගන්ධයක් දැනෙනකොට, අනිෂ්ඨ රසක් දැනෙනකොට ඒ ඇති වෙන්නේ මේ කලින් කරන ලද කුසලයක සමාවෙන කලින් කරන ලද අකුසලයක විපාකයක් හැටියට. ඒ වගේම කයට දැනෙනවා නම් දුක්ඛ සහගත වේදනාවක්. මොනවා හරි අපි අතප්පයක් හැප්පුණා නැත්නම් උලක් කැණුණා ඒ වගේ දෙයක් වෙනකොට අත කැපුණා ඒ වගේ දේවල් වෙනකොට අපිට දුක්ඛ වේදනාවක් කයට දැනෙනවා. ඒ දුක්ඛ වේදනාව දුක්ඛ සහගත කාය විඥානයේ හැටියට තමයි අපි මේ සිත හඳුන්වන්නේ. ඒ සිතේ වේදනාව තමයි මේ දුක්ඛ ගතිය. දැන් අනිත් සිත් අතර තියෙන උපේක්ෂා ගතියක්. මේකේ තියෙන දුක්ඛ ගතියක්. දැන් මේ ඇයි අපි මේ චක්කුසෝත ගාන ජීවහා විඥාන මේ උපේක්ෂා සහගතයි කියලා කියන්නේ? ඇත්තටම මේ විඥානවල චක්කුසෝත ගාන ජීවහා කියන විඥානවල නැහැ දුක්ඛ දෝමනස්ස ගතියක් නැහැ. නමුත් මෙහෙම අනිත්‍ය දෙයක් දැක්කට පස්සේ ඊට පසුපසින් ඇති වෙන සිත් පරම්පරාවෙන් තමයි අපිට අර අමනාපකම් වගේ දේවල් ඇති වෙන්නේ.
ඒක නිසා දැන් මුලින්ම ඇති වෙනකොට චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන ඒ වගේ නෑ. අර අනිෂ්ට අරමුණ අනිෂ්ට වුණාට ඒකේ වේදනාව දෝමනස්යක් නෙවෙයි. ඒක උපේක්ෂාවක්. නමුත් ඉන් පසුව ඇති වෙන සිත් පරම්පරාවෙන් තමයි අපිට ඒ දුක් වේදනාව, ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් හිතනකොට තමයි මේ දුක් වේදනා ඇති වෙන්නේ. ඒතර මේ දුක්ඛ සහගත කාය විඥානය කියලා කිව්වේ කෙලින්ම අපිට අනිතු දෙයක් ශරීරයට සම්බන්ධ වීම නිසා ඇති වෙන මේක උණුසුමක් වෙන්න පුළුවන්, තද ගතියක්, උලක් ගතියක්, ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ ඇති වෙන කාය විඥානය තමයි මෙතන දුක්ඛ සහගත කාය විඥානය කියලා කිව්වේ. ඒ වගේම ඊළඟට තියෙනවා මේ උපේක්ඛා සහගත සම්පටිච්ඡන කියලා සිතක්. මේකෙන් කරන්නේ අපිට ඔය ඇසට, කනට, නාසයට, දිවට, කයට ලැබෙන අරමුණු පිළිගැනීමේ ගතියක් තමයි මේක තියෙන්නේ. බොහෝම දුර්වල සිතක්. බොහෝම දුර්වල සිතක්. ඊළඟට උපේක්ෂා සහගත සම්තිරණය. මේක නම් හරිම භයානක සිතක් වෙන්නත් පුළුවන්. මොකද අපි කිව්වා නේද පංචානන්තරේ පාප කර්මයක් කරත් විඳින්න වෙන්නේ මේ අකුසල විපාක ටික විතරයි කියලා. එතකොට බලන්න මේ අපායේ සතර අපායේ ප්‍රතිසන්දිය ගෙන දෙන්න පුළුවන්. සිත තමයි මේ ප්‍රතිසන්දි සිතක් හැටියට පහළ වෙන්න පුළුවන් සතර අපායේ. ඒ මොන සිතද? මේ උපේක්ඛා සහගත සම්තිරණ සිත. අපායේ සත්‍යයක් හරි අපේ මේ gedara dore ඇති කරන සතෙක් හරි නැත්නම් තිරිසන් සත්තු මේ සියල්ලම උපදින්නේ ප්‍රතිසන්දි ගන්නේ මේ ප්‍රතිසන්දි සිතෙන්, උපේක්ෂා සහගත සම්තිරණ සිතෙන්. ඊළඟට අපි බැලුවොත් මේ අහේතුක කුසල විපාක සිතට ගත්තොත් ඒක පෙර කරන ලද කුසල කර්මයක් නිසා ලැබෙන විපාක සිත් 8ක්. එතෙන්දිත් උපේක්ෂා සහගත චක්කු විඥාන, උපේක්ෂා සහගත සෝත විඥාන, උපේක්ෂා සහගත ගාන විඥාන, උපේක්ෂා සහගත ජීවහා විඥාන, සුඛ සහගත කාය විඥාන. ශරීරයට සැපක් දැනෙනවා නම් ඒක කලින් කරන ලද හොඳ කුසල කර්මයක විපාකයක් හැටියට ඒ සුඛ සහගත කාය විඥානයක් ලැබෙන්නේ. ඒ කාය විඥානයේ තියෙන වේදනාව තමයි සුඛය. එතකොට මෙතනදී උපේක්ඛා සහගත සම්පටිච්ඡනය කියලා කියන්නේ මේ ඇහැට, කනට, දිවට, නාසයට, කයට අරමුණු වෙනකොට ඒ අරමුණු පිළිගැනීමෙන් පහළවන සිතක්. මේක චිත්ත වීති කාණ්ඩයේදී බොහෝ අය කරලා ඇති, කරලා නැති අය දැනට මේක සටහනක් විතරක් විදිහට තියාගන්න. ඊළඟට සෝමනස්ස සහගත සම්තිරණය කියලා කියන්නේ දැන් අපි හිතමුකෝ බුදුරජාණන් වහන්සේ ඒ වගේම අපේ බොහෝම ගරු බුහුමන් දක්වන කාවහරි දකිනකොට චක්කු විඥානයක් ඇති වෙනවනේ. චක්කු විඥානයේ ඒ අපිට පෙනීම ලැබෙන්නේ. ඊට පසුව ඇති වෙන සිතක් තමයි මේ ඊට පසුව ඒ චිත්ත වීතිය ඇති වෙන එකක් තමයි මේ සෝමනස්ස සහගත සම්තිරණය කියලා කියන්නේ. එතකොට ඒක බොහොම ඉතාමත් අපි කියනවා අති ඉෂ්ට ආරම්මන හම්බ වෙනකොට ඇති වෙන සිතක් කියලා. ඊළඟට උපේක්ෂා සහගත සම්තිරණය කියලා කියන්නේ අර මේකෙන් තමයි මේ සම්තිරණය කියනකොට කෘත්‍ය දෙකක් තියෙනවා. කියන්නේ සාමාන්‍යයෙන් අපි ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණක් ගන්නකොටත් මේ සම්තිරණ සිත් කියනවා පහළ වෙනවා. ඊට අමතරව අපි හිතුවොත් එහෙම දැන් සුගතිය කියලා කියන්නේ මනුස්ස භූමියෙන් ඉහළනේ සුගතිය කියලා කියන්නේ. නමුත් අපි දැකලා තියෙනවා මනුස්ස භූමියේ ඉන්නවා ಜಾති අන්ධ. ඒ කියන්නේ උපතින්ම අන්ධ. එහෙම නැත්නම් ಜಾති බදිර. උපතින්ම බිහිරි අය අපි දැකලා තියෙනවා. එතකොට අන්න ඒ වගේ අය ඉපදෙන්න හේතු වෙන්නේ මෙන්න එහෙම නැත්නම් ඒ ප්‍රතිසන්දි සිත තමයි මේ උපේක්ෂා සහගත සම්තිරණ සිත කියලා කියන්නේ. ඒ අය ප්‍රතිසන්දි ගන්න මෙන්න මේ උපේක්ෂා සහගත සම්තිරණ සිතෙන්. ඉතින් ওই විදිහට තමයි කුසල විපාක 7කුයි අකුසල විපාක 7කුයි අහේතුක කුසල විපාක 8කුයි ওই විදිහට දාලා තියෙන්නේ. එතකොට ඉතිරි ටික තමයි අහේතුක ක්‍රියාසිත තුන. ඒ කියන්නේ උපේක්ෂා සහගත පංචද්වාරා වර්ජනේ. ඒ කියන්නේ අපි අපේ ඇහැ ඉදිරියට යම් දෙයක් යම් රූපයක් එනකොට ඒ පැත්තට මේ ඇස පැත්තට මනස නැත්නම් සිත් පරම්පරාව හරවන්නේ මෙන්න මේ පංචද්වාර ආවර්ජන සිතෙන්. ඒතර උපේක්ෂා සහගත මනෝද්වාර ආවර්ජන කියන එකට අපි කියනවා එතනදී තමයි යම් දෙයක් පිළිබඳව යෝනිසෝ මනසිකාර්ය හරි අයෝනිසෝ මනසිකාර්ය හරි යෙදෙන්නේ.
ඊළඟට 18 වෙනියට තියෙනවා සෝමනස්ස සාගත හසිතුප්පාද සිත. ඒ කියන්නේ රහතන් වහන්සේලා, ඒ වගේම බුදුරජාණන් වහන්සේලා ඇතැම් අවස්ථාවලදී සිනහ පහල කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ කඩි රැලක් දැකලා සිනහවක් පහල කළා. මෙන්න මේ කඩි රැලාද මේ විදිහට කඩි රැලක් වුණාට සක්විති රජවරු හැටියට හිටපු කොටසක් තමයි මේ අය කියලා කියනකොට බුදුරජාණන් වහන්සේට මේ සංසාරයේ මේ සංසාර ප්‍රවෘත්තිය නැත්නම් සංසාරේ කොහොමද මේ ඉපිදි යන්නේ කියන එක ගැන ඇති වෙච්ච ඒ කියන්නේ තමාගේ අවබෝධය නිසා මේ සියල්ල දැක්ක බව නිසා ඒ වගේ යන්තම් අපි වගේ කොක්කන්ඩලල සිනාසෙන් නැනේ බුදුරජාණන් වහන්සේලා බොහොම යන්තම් සිනාව පහල කරනවා. ඒක තමයි මේ ඒ වගේ සිනා තමයි මේ හසිතුත්පාද සිනා කියලා නැත්නම් හසිතුත්පාද සිත් ඇති වෙන්නේ අන්නේ සිනා ඉපදීම සඳහා. එතකොට අපි ඔන්න විදිහට අහේතුක සිත් 18ක් හඳුර ගන්නවා. ඊට පස්සේ කාමාවචර මහා කුසල් සිත් 8 කියලා කියන්නේ අපි ඕනෑම කුසලයක් කරනකොට ලෞකික කාමාවචර කුසල් කරනකොට සිත්තේ පහළ වෙන දේවල්. සමහර ඒවා ඥාන සංප්‍රයුක්තයි. සමහර ඒවා ඥාන විප්‍රයුක්තයි. ඒ කියන්නේ අපිට ප්‍රඥාව යෙදිවත් කරනවා සමහර වෙලාවට ප්‍රඥාව නැතුවත් කරනවා. දැන් සමහර වෙලාවට අපි ගාථා කියනවා. ගාථා කිව්වද නැද්ද මතක නැහැ. මුල කැලල කිව්වද නැද්ද කියලා මතකත් නැහැ. එතකොට ඒව ඥාන විප්‍රයුක්ත කුසල් තමයි අපි කරලා තියෙන්නේ. ගාථාවක් කියනවා කියන එක කුසලයක්. හැබැයි ඒ ඥානය යෙදුන් නැත්තම් ඒක ඥාන විප්‍රයුක්ත වෙනවා. දැන් පොඩි දරුවෙකුට කියලා අපි සමහර දේවල් කරනවා. බුදුරජාණන් වහන්සේට වන්දවනවා. ඒ වගේ ඒ කියන්නේ බුදු පිළිම වලට වන්දවන ඒ වගේ දේවල් කරනවා. නමුත් ඒ දරුවා දන්නේ නැහැ මේ කරන්නේ මොකක්ද කියලා. එයා ඥාන විප්‍රයුක්තව කරන්නේ හැබැයි කුසල. දැන් බෞද්ධ නොවන ගොඩාක් අය ඔය චැරිටිස් කියලා හරි නැත්තම් එක එක සංගම් වලින් කට්ටියට උදව් කරනවා, බෙහෙත් ද්‍රව්‍ය සපයනවා, ඒ වගේ දේවල් හැම දෙයක්ම කරනවා. ඒව ඥාන විප්‍රයුක්ත කුසල් වෙනවා. ඥාන සංප්‍රයුක්ත කුසල් කියලා කියන්නේ කුසලයේ විපාකයක් තියෙනවා. කුසලයට හොඳ විපාකයක්, සැප විපාකයක් තියෙනවා. අකුසලයට දුක් විපාකයක් තියෙනවා කියලා දැනගෙන ඒ ඥානයත් එක්ක කරනවා නම් කුසලයක් ඒක ඥාන සංප්‍රයුක්ත වෙනවා. ඉතින් මේ ඥාන සංප්‍රයුක්ත කියන එක ඊ타ත්ම ඉහළ තලයේ මාර්ග ඵල දක්වා මාර්ග ඥාන දක්වාම මේ ඥාන සංප්‍රයුක්ත තියෙන ගතිය තියෙනවා. නමුත් මේ කතා කරන්නේ කාමාවචර මට්ටමින් ගත්තාම ද විදර්ශනාවකට උනත් විදර්ශනා කරනකොට උනත් අපිට ඥාන සංප්‍රයුක්ත සිත් තමයි පහළ වෙන්නේ. බහුලව පහළ වෙන ඥාන විප්‍රයුක්ත සිත් වලමුත් පුරුදු හැටියට විදර්ශනා කරන අවස්ථා තියෙනවා. නමුත් බහුලව ඥාන සංප්‍රයුක්ත කුසල් වලින් තමයි කරන්නේ. එතකොට ඒකෙත් මේ වේදනාව අනුව තමයි මේ සිත් 8ක් අපිට ලැබෙන්නේ. සිත් 4ක සෝමනස්සේ තියෙනවා. සිත් 4ක උපේක්ෂා වේදනාව තියෙනවා. ඉතින් මේ විදිහට මේ කුසලයක් කරාම කාමාවචර කුසල් කරාම මේ නමින්ම තියෙන විපාක සිත් පහළ වෙනවා. එතකොට මේ නමින්ම වෙනස තියෙන මේ විපාක සිත කලින් තිබි මෙතන කුසල් කියලා. ඒ විදිහටම විපාක සිත් ටිකක් ලැබෙනවා. ඊට පස්සේ රහතන් වහන්සේ ඒ විදිහේ අපි බැලුවොත් එහෙම මේ කාමාවචර මහා විපාක සිත් 8 තමයි අපි මේ මෙතනදී කතා කරේ. මේකේ විශේෂත්වයක් තියෙනවා. දැන් කාමාවචර කුසල් හැටියට මේ සිත් 8 විතරයි නෙවෙයි අපිට ලැබෙන්නේ. මතකද අපි අහේතුක සිත්වලදී කියුණා කුසල විපාක සිත් 8ක් ගැන. එතකොට දැන් ඒවත් කාමාවචර කුසලයන්ගෙම විපාක තමයි. ඒ කියන්නේ කාමාවචර කුසලයන්ගේ විපාක අහේතුක වශයෙන් උත් ලැබෙනවා. මෙන්න මේ කිව්ව මහා විපාක හැටියටත් ලැබෙනවා. මේ මහා විපාක හැටියට ලැබෙන අටට අපි කියනවා සහේතුක කාමාවචර විපාක සිත් කියලා. දැන් ඔන්න විශේෂයෙන් ඉරක් ගහලා තියෙනවා යටින් මේ සහේතුක කියන එක. ඒ කියන්නේ හේතු යෙදිච්ච. මෙතන හේතු යෙදිච්ච කාමාවචර විපාක කියලා. අහේතුක සිත්වල දැක්වෙච්ච කුසල විපාක සිත් 8 අහේතුක කුසල විපාකය. ඒකත් අපි මතක තියාගමු. හොඳයි. අපි ඉදිරියට ගියොත් කාමාවචර මහා ක්‍රියා සිත් 8ත් අර විදියටම නම් කරලා තියෙනවා. වෙනස තමයි මෙතන ක්‍රියා කියලා තියෙනවා. මේ සිත් 8 පහළ වෙන්නේ රහතන් වහන්සේලාට. ඒක තමයි විශේෂත්වය වෙන්නේ. මතක තියාගන්න මේ ඥාන විප්‍රයුක්ත සිතුත් පහළ වෙනවා. ඒ ගැන විවිධ මත තියෙනවා. නමුත් කලබල වෙච්ච කියන්නේ හදිසි අවස්ථාවකදී වගේ එහෙම වෙන්න ඉඩ තියෙනවා කියලා කියනවා. හොඳයි. එතකොට
රූපාවචර සිත් අපි මේ විදිහට 15ක් කියලා කිව්වා. රූපාවචර සිත් අපි මුලිමුත් කතා කරා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානයේ ඉඳලා උපේක්ෂා ඒකාග්‍රතාව සහිත පංචම ධාන කුසල් සිත් වෙනකන් කුසල් සිත් 5යි. ඊට පස්සේ ඒ වගේම විපාක සිත් 5යි. ඒ වගේම ක්‍රියා සිත් 5යි. මෙතනදී විශේෂයක් තියෙන්නේ මේ විපාක සිත් ලැබෙන්නේ. දැන් කුසල් සිත් රූපාවචර කුසල් සිත් වඩන්න පුළුවන් මේ භූමියේ ඉඳගෙන කියන්නේ මිනිස්සෙකුට දැන් අපි ආලාර කාලාම උද්දකරාම පුත්‍ර වගේ ඒ උතුමන් වහන්සේලා මේ අෂ්ට සමාපත්තිය ආදී වඩනකොට මේ රූපාවචර කුසල් අරූපාවචර කුසල් ආදී වඩලා තමයි ඒ කාලේ ප්‍රගුණ කරපු අය. ඒ ගෝලියොත් ගොඩාක් හිටියා. ඒ අයත් පුරුදු කරා මේ රූපාවචර අරූපාවචර සිත්. එතකොට නමුත් මේකේ විපාකය කොහෙද ලැබෙන්නේ? රූපාවචර සිතක් වැඩුවොත් රූපාවචර ධානයක් වැඩුවොත් ඒකේ විපාකය ලැබෙන්නේ අනිවාර්යයෙන්ම රූපාවචර භූමියවල. ඒ කියන්නේ බ්‍රහ්මයේ කැටියට ප්‍රතිසන්දිය ලැබනකොට තමයි මුලින්ම ඒ විපාකය ලැබෙන්නේ. ඉතින් ඒක විශේෂත් අවස්ථාවක්. අරූපාවචර විපාකත් ඒ විදිහමයි. අරූපාවචර විපාක ලැබෙන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකවල ප්‍රතිසන්දියේදී තමයි මුලින්ම ලැබෙන්නේ. එතකොට රූපාවචර ක්‍රියා කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්ගේ රූපාවචර ධාන වඩනකොට ඇති වෙන සිත්. ඊළඟට අරූපාවචර සිත් ගත්තොත් අපි දැක්කා අපි අරූපාවචර සිත් 12ක් ගැන කතා කරා. ඒකෙදිත් අපි ආකාසානංචායතන කුසල් සිත් 4 ගත්තාම ආකාසානංචායතන කුසල් සිතින් ඉඳලා නේව සංඥා නාසඤ්ඤා කුසල් සිත දක්වා තමයි අරූපාවචර කුසල් සිත් 4 සම්බන්ධ කරන්නේ. ඒ වගේම විපාක සිතුත් මේ විපාක සිත් ඇති වෙන්නේ අරූපාවචර භූමිය. ඊළඟට ක්‍රියාසිත කියලා කියන්නේ රහතන් වහන්සේ නමක් මේ සිත් වඩනවා නම් එතකොට ඇති වෙන්නේ ditta ධම්ම සුඛ විහරණය සඳහා වඩනවා නම් නැත්නම් ditta ධම්ම සුඛ විහරණය සඳහා හෝ එහෙම නැත්නම් නිරෝධ සමාපත්තිය සමවදිනකොට ඊට කලින් මෙන්න මේ රූපාවචර අරූපාවචර කියන අෂ්ට සමාපatti කියන ඒ සමාපත්තියට සමවැදිලා තමයි නිරෝධ සමාපත්තියට සමවදින්නේ. එතෙන්දිත් මේ රූපාවචර අරූපාවචර කියන ක්‍රියාසිත ඇති වෙනවා රහතන් වහන්සේට. හොඳයි. එතකොට රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන සිත්වල අසංකාරික සසංකාරික විදිහට අපි වර්ග කරන්නේ උත්සාහයකින්ද නැත්නම් මේ තව කෙනෙක්ගේ පෙළඹවීමකින්ද කියලා නැහැ. ඒක නිසා එහෙම මේ අභිධර්මයේ ඉගෙන ගන්නකොට එහෙම විශේෂ බෙදීමක් කරන්නේ නැහැ. නමුත් ස්වરૂප බෙදනකොට සිත් ගණන් ගන්න පහසු වෙන නිසා ඒවා සසංකාරික සිත් වලට අයිති වෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේක විශේෂ උත්සාහයක් යොදලා තමයි මේ රූප ධාන අරූප ධාන කියනම ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවනේ අපිට හුස්ම රැල්ල දිහා විනාඩි 5ක් එක දිගට බලාගෙන ඉඳ ගියොත් අපිට පුළුවන් දෙහෙම කරන්න. අපි ඒ අතරතුර කාලෙත් අපේ සිත් කොච්චර එහාට මෙහාට දුවනවද වෙන වෙන අරමුණු වලට යොමු වෙනවද. ඉතින් ඒත් එක්ක බලනකොට මේ විදිහේ රූප ධාන අරූප ධාන කියන වඩනවා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි. ඒක නිසා උත්සාහයකින්ම තමයි කරන්න ඕනේ. ඒක නිසා සසංකාර කියන ගණයට තමයි මේ සිත් ගණන් ගන්නෙ. හොඳයි. ලෝකෝත්තර සිත් ගත්තාම මාර්ග සිත් 4යි ඵල සිත් 4යි ලෝකෝත්තර සිත් සියල්ලම 8ක් හැටියට අපිට ලැබෙනවා. ලෝකෝත්තර කුසල් සිත් හැටියට සෝතාපට්ට මග්ග චිත්තේ ඉඳලා අරහත් මග්ග චිත්තේ දක්වා ඒ වගේම විපාක හැටියට සෝතාපට්ටි ඵල චිත්තේ ඉඳලා අරහත් ඵල චිත්තේ දක්වා අපිට ඒ සිත් ටික ලැබෙනවා. ඊට පස්සේ මේ අභිධර්ම ඉගෙන ගන්නකොට අපිට විශේෂයෙන් ඊට කලින් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද අපි අද කරපු සාකච්ඡා මෙතෙක් කතා කරපු දේවල් සම්බන්ධයෙන්? මේක ප්‍රයෝජනවත්ද නැත්නම් යම් කිසි අඩුපාඩුවක් තියෙනවද ප්‍රශ්නයක් මොකුත් තියෙනවද කාට හරි? බොහොම පිං සිද්ධ වෙනවා ජයන්ත මහත්තයා. ඔය ජයන්ත මහත්තයා හදාගත්ත ස්ලයිඩ්ස් ටික අපිටත් පොඩ්ඩක් ෂෙයා කරගන්න පුළුවන් වෙයිද? ඒ කියන්නේ මේ අපි දැන් කතා කරන ටිකද? එහෙමයි. හොඳයි පුළුවන් මම ඒක එවන්නම්. ලොකු දෙයක් මොකද එතකොට මතක තියාගන්න පුළුවන්කම තියෙනවා. අපි WhatsApp group එකට දාන්න නේද? හොඳයි. අපි හැමෝම ඉන්නවද දන්නේ නැහැ WhatsApp group එකේ. මම අර දාන්නම් WhatsApp group එකට. මම හිතනවා අපේ ඕෂධි මහත්මිය ඒ වැඩේ අපිට කරයි කියලා. පිං සිද්ධ වෙනවා. මොකද ඒක හුඟක් හොඳ සාරාංශයක් කරන් තියෙනවා. හොඳයි. තේරුවන් සරණයි. හොඳයි.
දැන් මෙන්න මේ වචනයක් අපිට ඉගෙන ගන්න තියෙනවා විශේෂයෙන්. ඒ තමයි චිත්තුප්පාදේ කියන එක. මොකද්ද මේ චිත්තුප්පාදේ කියලා කියන්නේ? චිත්තුප්පාදේ කියලා කියන්නේ මේ සිතත් ඒ සිතත් එක්ක ඉපදින චෛතසික ධර්මයෝ එකතු කරලා කතා කරනකොට අපි කියනවා චිත්තුප්පාදේ කියලා. දැන් උදාහරණයක් හැටියට චක්කු විඥාන චිත්තුප්පාදේ කියලා කිව්වොත් ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද? චක්කු විඥාන සිත හා ඒත් එක්ක උපදින සර්වචිත්ත සාධාරණ චෛතසික 7 කියන නාම ධර්ම 8ක් වුණේ කොහොමද? චෛතසික 7යි ඒ සිතයි දෙක එකතු කරා. ඒකෙන් තමයි 8ක් වුණේ. හොඳයි, රුක්ෂිනී මහත්මියට ප්‍රශ්නයක් අහන්න තියෙනවා, අහන්න. තිනසරනේ ජයන්ත මහත්මයා, මේ මට ඇහුණ විදියට දන්නේ නැහැ. අර හසිතුප්පාදේ ගැන මේ ඔබතුමා කතා කරනකොට මේ භාග්‍යතුන් වහන්සේ සිනහ උපදවන එකක් පිළිබඳ කතා කරා. එතකොට අර හැබැයි ඒ හසිතුප්පාද සිත රහතන් වහන්සේලා මත සිනහ පහළ වන සිතක් නේද? මේ ජයන්ත මහත්මයා කියන්නේ ඒකෙදී විවිධ අදහස් තියෙනවා. නමුත් අපි ගත්තොත් එහෙම අභිධර්ම මාර්ගය වගේ පොතක් කරන් බලන්න, එතෙන්දී රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරලා තියෙනවා රහතන් වහන්සේගේ ඉඳලා ඉහළට ඕනෑම කෙනෙකුට පහළ වෙන්න පුළුවන් කියලා හසිතුප්පාද සිත. හැබැයි මේ අභිධම්ම ප්‍රදීපිකා පොතේ මං හිතන්නේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේට පමණයි කියලා. එහෙමද? මට මතක හැටියට. ඔව්, ඒකේ අදහස් තියෙනවා. නමුත් මේ Tamanට කැමති විදිහකට ඒක බලන්න ඒ දෙවිදිහටම විස්තර කරලා තියෙන තැන් තියෙනවා. ඉතින් මම බොහොම ගරු කරනවා මේ රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ පොතපත ආස්ට්‍රේලියානු ලියු දේවල් වලට. එතනදී එහෙම විස්තරයක් තමයි තියෙන්නේ. හොඳයි. තවත් කාට හරි මොනවත් ප්‍රශ්නයක් තියෙනවද? හොඳයි. එහෙනම් දැන් අපි දන්නවා චිත්තුප්පාදේ කියන්නේ මොකක්ද කියලා. චිත්තුප්පාදේ කියලා කියන්නේ ඒ යම් කිසි සිතක් හා ඒ සිතත් සමග උපදින චෛතසික ධර්ම පොදුවේ ගත්තාම එකතු කරලා ගත්තාම තමයි අපි චිත්තුප්පාදේ කියලා කියන්නේ. එතකොට අපි සිතක් ඇති වෙනවා කියලා විවාහාර කරාට ඇත්ත වශයෙන්ම ඇති වෙන්නේ චිත්තුප්පාදයක්. මොකද සිතක් තනියෙන් උපදින්නේ නැහැ. සිතක් හැම වෙලාවකම උපදින්නේ චෛතසික ධර්මත් එක්කමයි. ඒක නිසා හැම සිතක් ඇති වෙනවා කියලා කියන්නේ චිත්තුප්පාදයක් තමයි ඇති වෙන්නේ. හොඳයි, ඒක අපිට මම හිතනවා වැදගත් වෙයි කියලා. එතකොට මෙතන සර්වචිත්ත සාධාරණ චෛතසික 7 කියලා කිව්වේ සෑම සිතක් සමග. මේක සර්වචිත්ත හැම සිතකටම සාධාරණයි. මොනවද මේ චෛතසික 4? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාර කියන චෛතසික 7. මේක වැඩිපුර විස්තරයක්. හොඳයි. දැන් ඊළඟට අපි එනවා හේතු ධර්ම වලට. දැන් අපේ මූලික මාතෘකාව පළවෙනි ප්‍රත්‍ය ධර්මය තමයි හේතු ප්‍රත්‍ය. එතකොට අපි දැනගෙන ඉන්න ඕනේ මොනවද මේ හේතු කියන්නේ, හේතු යෙදෙන්නේ මොන සිත්වලදී යෙදෙන්නේ. ඒ ආකාරයෙන් අපි දැනුමක් තිබ්බොත් තමයි මේ හේතු ප්‍රත්‍ය හොඳින්ම අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි බලමු, අපිට බොහෝ දේවල් ඉගෙන ගන්න තියෙනවා. අපි මේ කෙටි විදිහට නැත්නම් සුළුෙන් ඉගෙන කරුණු ටික පස්සේ ඔක්කොම එකට ගොනු කරගමු. ඊළඟ සම්මා ජයන්ත මහත්තයා තව ටිකක් ඉස්සරහට යන්න ඉස්සෙල්ලා මට පරණ පහුගිය කොටසෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි චිත්ත පරමාර්ථවල සිත් 89 සිත් 121 ගණිතදී රූපාවචර සිත් අපි 15 වෙනි ගන්න පංචක නයන සිත් 15 වෙනි අපි ගන්න. එතකොට දැන් මෙතන චතුක්ක නයන සිත් 12 ගන්නකොට අපි සාමාන්‍යයෙන් දැන් අර මේක ඉදිරියට ගෙන යුත්තේ මේ චතුක්ක නයි කියන 12ද ජයන්ත මහත්තයා? එහෙම නැත්නම් ඔබතුමා අපිට වැඩි දුරට දැන ගැනීම වශයෙන් මේක ඉදිරිපත් කළාද? එහෙම නැත්නම් චිත්ත පරමාර්ථ මම ඇත්තටම මේ වැඩි දුර පැහැදිලි කිරීමක් හැටියට ඉදිරිපත් කළේ. ඔව්, ඒ කියන්නේ දැන් කෙනෙකුට දැන් අපේ සූත්‍ර පිටකේ හදාරපු කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් කොහොමද මේ රූපාවචර සිත් 5ක් ආවේ කියලා. මොකද මෙච්චර කල් ඉගෙනගෙන තියෙන රූපාවචර සිත් 4ක්. එතකොට කුසල් සිත් ඇටිට එතකොට ප්‍රශ්නයක් වෙනවා කොහොමද මේක 5ක් වුනේ කියලා. ඒක දක්වන්න තමයි මූලික වශයෙන් මේ සටහන අපි ඉදිරිපත් කරේ. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි.
හොඳයි. හේතු ධර්ම කියනකොට මොනවද මේ හේතු ධර්ම කියලා කියන්නේ? හේතු ධර්ම කියලා කියන්නේ ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන ටික තමයි මේ හේතු ධර්ම කියලා කියන්නේ. එතකොට මේක හේතුවක් වෙන විදිහටත් අපි බලමු ඇයි මේකට හේතු කියන්නේ කියලා. දැන් මෙතන අපි දන්නවා ලෝභ දෝෂ මෝහ කියන එක අපිට හොඳට හුරුයි. අලෝභ අදෝෂ අමෝහ කියනකොට මොකද්ද මේ? අපි දන්නවා අලෝභ කියලා කියන්නේ අලෝභ චෛතසිකේ. අදෝෂ කියලා තියෙන අදෝෂ චෛතසිකේ. හැබැයි අමෝහ කියලා චෛතසිකයක් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒ තමයි ඇත්තටම චෛතසිකයක් හැටියට ගත්තාම ප්‍රඥා චෛතසිකේ තමයි මේ අමෝහ කියලා කියන්නේ. එතකොට දැන් ප්‍රඥාව යෙදෙන සිත් ගත්තොත් අපි ගත්තොත් ඥාන සංප්‍රයුක්ත සිත් ගත්තොත් ඒ ඥාන සංප්‍රයුක්ත සෑම සිතකම මේ අමෝහය කියන හේතුව යෙදිලා තියෙනවා. අපි මේ සටහන් ටික ඉවර කළා අපි අභිධම්මත් ප්‍රදීපිකා පොතට ගියාම හොඳ විස්තරයක් තියෙනවා මොනවද මේ ලෝභ දෝෂ මෝහ අලෝභ දෝෂ අමෝහ කියන්නේ කියලා. ඇයි මේවට හේතු කියන්නේ කියලා ඒ හොඳ විස්තරයක් තියෙනවා. අපි එතනට යන්න කලින් තව ටිකක් අපි දැනුම පොඩ්ඩක් මතක් කරගමු. ඊළඟට මේ ලෝභ දෝෂ මෝහ කියන තුන අපි අකුසල හේතු හැටියට දක්වනවා. අකුසල හේතු. ඒ කියන්නේ අකුසල් සිත් තුළ යෙදෙන හේතු ධර්ම තමයි මේ ලෝභ දෝෂ මෝහ. දැන් අපි කතා කරානේ අපි ඉදිරියට සාකච්ඡා කරමු. ඊළඟට අලෝභ අදෝෂ අමෝහ කියන ඒවාට අපි කියනවා කුසල අව්‍යාකත හේතු කියලා. මොකද්ද මේ අව්‍යාකත කියලා කියන්නේ? අව්‍යාකත කියලා කියන්නේ විපාක සහ ක්‍රියා. එතකොට මේ අලෝභ අදෝෂ අමෝහ කියන ඒවා ඒ හේතු යෙදෙන්නේ මොන වගේද? කුසල් සිත් වල යෙදෙනවා, විපාක සිත් වල යෙදෙනවා. ඇතැම්. හරි? කුසල සිත් වල අනිවාර්යයෙන් යෙදෙනවා. ඇතැම් විපාක සිත් වල යෙදෙනවා. ඒ කියන්නේ කුසල විපාක වල යෙදෙනවා. ඊළඟට ඇතැම් ක්‍රියා සිත් වල යෙදෙනවා. එතකොට ඒකින්ද තමයි මේ කුසල අව්‍යාකත හේතු කියලා කියන්නේ. ඊළඟට හේතු ධර්ම යෙදෙන සිත් වලට අපි කියනවා සහේතුක සිත් කියලා. හේතු ධර්ම යෙදෙන සිත් වලට අපි කියනවා සහේතුක සිත් කියලා. සහේතුක සිත් 71ක් තියෙනවා. මේක මතක තියාගන්න හරිම ලේසි. කොහොමද අපි මතක තියාගන්නේ? අපි බලනවා අපිට අහේතුක සිත් කීයක් තියෙනවද කියලා. අපි දන්නවා අහේතුක සිත් තියෙනවා හේතු ධර්ම නොයෙදෙන අහේතුක සිත් තියෙනවා 18ක්. අපි දන්නවා සිත් සියල්ලම 89යි. එවනම් මේ 89න් 18ක් අඩු කරාම අපිට 71ක් ලැබෙනවා. එතකොට සහේතුක සිත් 71යි අහේතුක සිත් 18ක් හැටියට තමයි මේ සිත් 89 කියන එක බෙදලා යන්නේ. මේ ගැන දැනගන්න එක බොහොම ප්‍රයෝජනයි. විශේෂයෙන්ම මේ හේතු ප්‍රත්‍ය යෙදිලා උපදින ප්‍රත්‍යෝත්පන්න ධර්ම ගැන අපි දැනගන්නකොට මෙන්න මේ බෙදීම් බොහෝ දුරට අපිට අවශ්‍ය වෙනවා. ඊළඟට අපි හේතු ප්‍රත්‍ය කොයි විදිහටද අපිට සඳහන් වෙන්නේ? මේ විදිහට තමයි අභිධම්මත් ප්‍රදීපිකා පොතෙන් උපුටාගත්ත කොටසක් මම මේ පැහැදිලි කරන්නේ. හේතු ප්‍රත්‍ය කියනකොට යම් කිසි ධර්මයකගේ ඇතිවීමට හා පැවතීමට මූල භාවයෙන් උපකාර වන ධර්මය තමයි මේ හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි ධර්මයක ඒ ධර්මයේ ඇතිවීමටත් ඒ ධර්මයේ පවතිනටත් මූල භාවයෙන් උපකාර වන ධර්මය තමයි හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ. එතකොට හේතු කියන එකෙන් මූල භාවය කියන එක ප්‍රකට කරනවා. ඒ වගේම ප්‍රත්‍ය කියන එකෙන් උපකාරක භාවය ප්‍රකට කරනවා. එතකොට මේ හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ මූල භාවයෙන් උපකාර කරනවා කියන එක තමයි මේ හේතු ප්‍රත්‍ය කියලා කියන්නේ. ඊළඟට අපි බැලුවොත් මූල භාවයෙන් අන්‍ය ධර්මයන්ට උපකාර වන හේතු ධර්මය 6 දෙනයි අපි එක කතා කරා. ඒ තමයි ලෝභ දෝෂ මෝහ අලෝභ අදෝෂ අමෝහ කියන කුසල අව්‍යාකෘත හේතු තුන. ඒ කියන්නේ මේ අලෝභ අදෝෂ අමෝහ කියන ඒවා කුසල් සිත් තුලක් තියෙනවා. ඒ එක විදිහට කුසල් සිත් තුලත් ඒ අදාළ විදිහට යෙදෙනවා. ඊළඟට ඇතැම් කුසල විපාක වලත් අදාළ විදිහට යෙදෙනවා. ඊළඟට මම ඇතැම් කියලා කිව්ව මතකද අපිට අහේතුක කුසල විපාක තිබ්බා. අහේතුක කුසල විපාක වලට මේවා යෙදෙන්නේ නැහැ නේද? නමුත් සහේතුක කුසල විපාක වලට යෙදෙනවා. ඒ වගේම සහේතුක ක්‍රියාසිත වලට මේවා යෙදෙනවා. අපි අහේතුක ක්‍රියාසිත දෙකකුත් තුනක් තියෙනවානේ.
පංචද්වාරාවජන සිත, මනෝද්වාරාවජන සිත, හසිතුත්පාද සිත කියන්නේ අහේතුක ක්‍රියා. ඒ වගේ මේවා යෙදෙන්නේ නැහැ. මේ කිසිම හේතුවක් ඒ වගේ යෙදෙන්නේ නැහැ. හොඳයි. අපි තවදුරටත් අපි බලමු සිත්වල කොයි විදිහටද මේ හේතු යෙදෙන්නේ කියලා. දැන් අපි දන්නවා අකුසල් සිත් අපි 12ක් ගැන කතා කරා. ඒ අකුසල් සිත්වලට පොදු හැම අකුසල් සිතකම යෙදෙන චෛතසික 4ක් තියෙනවා. ඒ හතරට අපි කියනවා අකුසල සාධාරණ චෛතසික 4 කියලා. ඒ කියන්නේ සෑම අකුසල සිතකම මේ චෛතසික 4 යෙදෙනවා. ඒ මොනවද? මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච. මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච. මේ ඕනෑම කුසල සිතක් අකුසල සිතක් ගත්තොත් අපි ලෝභ මූල සිත් 8 ගත්තොත්, දෝෂ මූල සිත් 2 ගත්තත්, ද්වේෂ මූල සිත් 2 ගත්තත්, ඒ ලෝභ දෝෂ මෝහ මූල සිත් 12ම ගත්තත් ඒ 12ෙම අඩුවක් නැතුව යෙදෙන හතරක් තමයි මේ මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච කියන චෛතසික 4. එතකොට අපි ඒක නිසා කියනවා අකුසල සාධාරණ චෛතසික. ඊළඟට අපි ගත්තොත් මෙතනදී මේ හතරේ හේතුවක් තියෙනවා. මොකක්ද හේතුව? මේ උද්ධච්චයේ හේතුවක් නෙවෙයි. අනොත්තප්පයත් හේතුවක් නෙවෙයි. අහිරිකත් හේතුවක් නෙවෙයි. මෝහය හේතුවක් වෙනවා. අපි කිව්වේ ලෝභ දෝෂ මෝහ කියන එකේ මෝහය හේතුවක් මෙතන තියෙනවා නේද? එහෙනම් බලන්න සෑම අකුසල සිතකම මේ මෝහය කියන හේතුව යෙදිලා තියෙනවා. අහිරික කියන්නේ පවට ලැජ්ජ නැති බව, අනුත්තප්ප කියලා කියන්නේ පවට බය නැති බව, උද්ධච්ච කියලා තියෙන්නේ ඒ සිතේ විසිරීම. එතකොට ඒත් එක්ක යෙදෙන මේ මෝහය කියන හේතුව සියලුම අකුසල් සිත්වල යෙදිලා තියෙනවා. එහෙමනම් අපිට ඒකෙන් යම්කිසි අදහසක් ගන්න පුළුවන් මේ හේතු යෙදෙන සිත් ගන්නකොට එහෙමනම් අනිවාර්යයෙන් මේ අකුසල් සිත් 12ම හේතු යෙදෙන සිත් කියලා නේද? එතකොට ලෝභ සිත්වල ලෝභය මෝහය කියන හේතු දෙකම යෙදෙනවා. ඊළඟ දෝෂ සිත්වල ගත්තොත් මෝහය දෝෂය නැත්නම් දෝෂය මෝහය කියන හේතු දෙක යෙදෙනවා. ඊළඟ මෝහ සිත් ගත්තොත් මෝහය කියන එකම හේතුව පමණක් යෙදෙනවා. මේකත් හරිම විශේෂයි මේ හේතු ප්‍රත්‍ය බලනකොට. හොඳට හිතන්න ඕන තැනක්. මෝහ සිත්වල යෙදෙන්නේ එකම හේතුවයි. දැන් බලන්න දැන් ලෝභ සිතක් ගත්තොත් මේ ලෝභය කියන එකට මෝහය කියන හේතුව යෙදෙනවා. හේතුව යෙදෙනවා විතරක් නෙවෙයි. මේ ලෝභයට මේ මෝහයේ හේතු ප්‍රත්‍ය යෙදෙනවා. ඒ වගේම මේ මෝහයට මේ ලෝභයේ හේතු ප්‍රත්‍ය යෙදෙනවා. ඒ කියන්නේ මේ ලෝභය කියන එක මෝහයට හේතු ප්‍රත්‍යෙන් උදව් කරනවා. හේතුවක් හැටියට මූලයක් හැටියට උපකාර කිරීමක් කරනවා. මේ මෝහය මේ ලෝභය ඇති වෙන්නත් මේ හේතුවක් හැටියට උපකාර කරනවා. දැන් මේ දෝෂ සිත් දෙක ගත්තත් මෙතන තියෙන මෝහය ඒ ද්වේෂයටත් හේතු ප්‍රත්‍යයෙන් උපකාර කරනවා. මේ දෝෂය කියන එක මේ මෝහයට හේතු ප්‍රත්‍යයෙන් උපකාර කරනවා. දැන් බලන්න මේ මෝහය කියන හේතුවට උපකාර කියන්නේ උපකාරයක් ලබන්න වෙනත් හේතුවක් තියෙනවා. මේ මෝහසිතේ දෙන එකම හේතුව මෝහය නම් මේ මෝහයට වෙනත් හේතුවක උපකාරයක් ලැබෙනවද? උත්තරයක් දෙන්න බලන්න. නෑ. කවුරු හරි උත්තරයක් දෙන්න. උපකාරයක් ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි වෙනත් හේතුවක් ඒ සිතේ නැති හින්දා නේද? ලෝභ සිත ගත්තාම මේ ලෝභයට මේ මෝහයෙන් උපකාර කිරීමක් සිද්ධ වෙන හේතු ප්‍රත්‍යයෙන් මේ මෝහයට ලෝභයෙන් උපකාර කිරීමක් ලැබෙනවා. නමුත් මෙතන මෝහය ගත්තාම තනියම ඉන්නේ. තනියම ඉන්න කෙනාට වෙනත් හේතුවක් උපකාරය ලබා දෙන වෙනත් හේතුවක් නැති නිසා මේ මෝහයට ඉන්න තවත් හේතුවක් නැහැ. එතකොට මේ මෝහය සහේතුකද අහේතුකද? අපි කියනවා මේ ලෝභය සහේතුකයි කියලා. මොකද මේ හේතුවක් සහිතව හේතුවක් එක්ක ඉන්නේ. මේ මෝහයත් සහේතුකයි. මොකද ලෝභය කියන හේතුවත් එක්ක ඉන්නේ. නමුත් මේ මෝහය කියන එක සහේතුකද අහේතුකද? මේ මෝහයට තවත් හේතුවක් තියෙනවා නම් සහේතුකයි. තවත් හේතුවක් නැත්නම් අහේතුකයි. එතකොට මේ මෝහය
අහේතුකයි. හේතුකයි. අහේතුකයි. එතකොට අහේතුකයි. ඔව් මේ මෝහ මූල සිතේ තියෙන මෝහය අහේතුකයි නේද? ඒ කියන්නේ මේ මෝහයට හේතු ප්‍රත්‍යයෙන් උපකාරයක් ලැබෙන්නේ නැහැ. හරි? ඔන්න ඔක හොඳට මතක තියාගන්න. ඔක විශේෂ අවස්ථාවක්. හොඳයි. අපි ඊළඟට ගියොත් එහෙම මේක නම් පේනවා මදිත් ඇති නේද? පේනවද? හොඳට පේනවා ජයන්ත මහත්තයා හොඳට පේනවා. එහෙනම් හොඳයි. දැන් මෙතන මේ ලෝභ මූල අකුසල සිත්තට මම ඇත්තටම මේ වෙන කෙනෙක්ගේ ස්ලයිඩ් එකක් ගත්තේ ප ဋ ාණ සභාවේ පන්තියකට යොමු කරලා තිබු ස්ලයිඩ් එකකින් ගත්තේ. ඉතින් මම මේ ස්ලයිඩ්ස් හදපු ඒ ගුරු මහත්මියටත් මම ඉතාමත්ම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරනවා මේ වෙලාවේ. එතකොට බලන්න මෙතන ලෝභ මූල සිත් 8 ගත්තාම අපිට මේ විදිහට සෝමනස්ස සහගත දිට්ඨිගත සංපයුක්ත අසංඛාරික සිතේ ඉඳලා උපේක්ඛා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සසංඛාරික සිත දක්වා සිත් 8 ලැබෙනවා. මේ තියෙන්නේ ඒ සිත්වල යෙදෙන චෛතසික ධර්මය. දැන් අපි දන්නවා මේ අකුසල සාධාරණ චෛතසික 4 මොකද්ද තිබ්බ හේතුව? කියන්න බලන්න. මොන හේතුවද මේ අකුසල සාධාරණ 4 තිබ්බේ? මෝහය, අහිරිකය, අනෝතප්පේ, උත්තච්චය. එතකොට හේතුව මොකද්ද තිබ්බේ? එතන හේතු ධර්මයේ මෝහය තමයි එතන තිබ්බ හේතු ධර්මය නේද? එතකොට බලන්න මේ අකුසල සියල්ලෙම මෝහය කියන හේතුව මෙතන යෙදිලා තියෙනවා. ඊට අමතරව බලන්න මේ හැම එකකම ලෝභය කියන එකත් යෙදිලා තියෙනවා. මේ තියෙන්නේ ලෝභය. ලෝභයත් මේ හැම සිතකම යෙදිලා තියෙනවා. ඒක තමයි මේවට කියන්නේ ලෝභ මූල සිත් කියලා. හරි? එතකොට දැන් බලන්න මේ සිත් 8ෙම ලෝභයයි මෝහයයි කියන චෛතසික දෙකම ලැබිලා තියෙනවා කිසිම අඩුවක් නැතුව. ඊළඟට අපි ගියොත් දෝෂ මූල සිත් දෙක ගත්තොත් දෝෂ මූලයේදී දැන් මෙතන අකුසල සාධාරණකේ මේ අකුසල සාධාරණ කියන තැනදී අපිට මෝහය කියන චෛතසිකේ තියෙනවා නේද? මේ සිත් දෙකේම මෝහය ඉදිරිය තියෙනවා. මොකද අකුසල සාධාරණ කියලා කියන්නේ මෝහ, අහිරික, අනොත්තප්ප, උද්ධච්ච කියන හතර. එහෙමනම් මෝහය මෙතන තියෙනවා. මෝහයට අමතරව මේ දෝමනස්සාගත පටිඝ සම්පයුක්ත අසංඛාරික සිත, දෝමනස්සාගත පටිඝ සම්පයුක්ත සසංඛාරික කියන සිත් දෙකේම මේ දෝෂය කියන හේතු දෙකක් ලැබිලා තියෙනවා. නේද? එතකොට මෙතනත් හේතු දෙක බැගින් ලැබෙන සිත් දෙකක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඊළඟට මෝහ මූල සිත ගත්තොත්, මෝහ මූල සිත් දෙක ගත්තොත් උපේක්ෂා සහගත විචිකිච්ඡා සංප්‍රයුක්ත සිතයි, උපේක්ෂා සහගත උද්ධච්ච සංප්‍රයුක්ත සිතයි ගත්තාම එතනත් අකුසල සාධාරණ චෛතසික 4 ඇතුළේ තියෙන මෝහය ලැබෙනවා. නමුත් ඊට අමතරව කිසිම හේතුවක් ලැබිලා නැහැ. ඒක නිසා මේ සිත් දෙකේ තියෙන මේ අකුසල සාධාරණ 4 තිබ්බ මෝහය විතරමයි. ඒකින්ද තමයි ඒ මෝහයට උදව් කරන්න වෙන මෝහයක් නැහැ. හැබැයි මේ මෝහය අනිච්චෛතසික ධර්ම වලට උදව් කරනවා. අනිච්චෛතසික ධර්ම හටගන්න උදව් කරනවා. නමුත් මේ මෝහයට උපදින්න තවත් හේතුවක උපකාරයක් නැහැ. දැන් අපි ද්වේෂ සිත් වලට ගියොත් එහෙම මේ ද්වේෂය උපදින්න මෙතන මෝහයෙන් උපකාර ලබනවා. මේ මෝහය උපදින්න මේ ද්වේෂයෙන් උපකාර ලබනවා. ඒ වගේම අනිකුත් චෛතසික ධර්ම විතක්ක, විචාර, අදිමොක්ඛ, විරිය, ඡන්ද ආදී මච්චරිය, කුක්කුච්ච වගේ දේවල් උපදින්නත් මේ හේතු වලින් උපකාරයක් ලැබෙනවා. මේ සිත උපදින්නත් මේ හේතු වලින් දෝෂ මෝහ කියන හේතු දෙකකින් උපකාර ලබනවා. නමුත් මෙතනදී මෙතන තියෙන මෝහයට කිසිම උපකාරයක් හේතු වලින් ලැබෙන්නේ නැහැ. නමුත් මෙතන තියෙන මෝහය අනික් චෛතසික ධර්මත් මේ සිතත් උපදවන්න හේතු ප්‍රත්‍ය වෙනවා. අපි තව ඉස්සරහට යනකොට තව ටිකක් පැහැදිලි කරගෙන යන්න බලමු. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යොමු කරන්න. හොඳයි. එතකොට අපි බැලුවොත් සෝබන සිත් මතකද? සෝබන අපි කාම සෝබන කියලා සිත් 24ක් නම් කරා නේද? කාමාවචර භූමියේ පහළ වන කුසල් සිත්, ඒ කියන්නේ මහා කුසල් සිත්, මහා විපාක සිත්, මහා ක්‍රියා සිත් කියලා. අපි ඒවට කිව්වා කාමාවචර සෝබන සිත් කියලා. සාමාන්‍යයෙන් සෝබන කියලා කියන්නේ සෝබන චෛතසික කියලා කියන්නේ
මෙන්න මේ චෛතසික. මේ චෛතසික වලට අපි කියනවා සෝමීට අමතරව තවත් කීපයක් තියෙනවා. නමුත් මෙතනදී කතා කරන්නේ මේ සෝබන සාධාරණ චෛතසික. දැන් අපි කතා කරන්නේ අකුසල සාධාරණ කියලා කොටසක්. ඒ වගේ අකුසල නොවන ඒ වගේම මේවා හොඳ පැත්තට යොමු කියන්නේ අපි කුසල් හැටියට හෝ කලින් කරන ලද කුසලයක විපාක හැටියකට හෝ රහතන් වහන්සේලාට පහළ වන ක්‍රියාසිත වශයෙන් හෝ ඇති වෙනකොට ඒ සිත් ඇති වෙනකොට ලැබෙන ඒවට අපි ඒ සිත් වලට කියන අපි සෝබන සිත් කියලා. ඒ සිත්වල යෙදෙන පොදුවේ යෙදෙන සාධාරණව පොදුවේ හැම සෝබන සිතකම යෙදෙන චෛතසික ටිකට අපි කියනවා සෝබන සාධාරණ චෛතසික කියලා. එතකොට එතන 19ක් තියෙනවා. දැන් අපි හිතමුකෝ දැන් අපි බුදුන් වඳිනවා නැත්නම් ගාථාවක් කියනවා මේ ධර්ම සාකච්ඡාවකට සවන් දෙනවා ඒවට ප්‍රශ්න අහනවා උත්තර දෙනවා. ඒ වගේ දේවල් කරනකොට අපේ හිතේ ඇති වෙන්නේ කාම සෝබන සිතක්. කාමාවචර භූමියේ පහළ වෙන කාම සෝබන සිතක් තමයි ඇති වෙන්නේ. ඒ වගේ සිත් ඇති වෙනකොටත් ඒ වගේම යම් කිසි කෙනෙක් රූපාවචර ධානයක් වඩනකොට ඒ වගේම අරූපාවචර ධානයක් වඩනකොට ඒ වගේම අපි ප්‍රතිසන්දිය ගත්තාම අපි ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියනවා ද්වි හේතුක ප්‍රතිසන්දි කියනවා. ඒ විදිහට අපි ඒ සහේතුක ප්‍රතිසන්දියකින් ප්‍රතිසන්දිය ගන්නකොටත් ඒ ඇතිවන විපාක සිත් වල තියෙන පොදු සාධාරණ චෛතසික ටිකක් තමයි මේ චෛතසික 19 සෝබන සිත් වල යෙදෙන සාධාරණ චෛතසික 19 කියලා ගන්න. ඒ තමයි ඔන්න ගණන් කරගන්න සද්ධා සති හිරි ඔතප් අලෝභ අදෝස තත්‍ර මජ්ජත්තතා කාය පස්සද්දි චිත්ත පස්සද්දි කාය ලහුතා චිත්ත ලහුතා කාය මුදුතා චිත්ත මුදුතා කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය පාගුඤ්ඤතා චිත්ත පාගුඤ්ඤතා කාය උජ්ජකතා චිත්ත උජ්ජකතා කියන මේ චෛතසික 19 කියලා කියන 19. මේවා සෝබන සාධාරණ චෛතසික. එතකොට බලන්න මෙතනදී මේ විශේෂයෙන් මම පාට කරලා පෙන්නලා තියෙනවා අලෝභ අදෝස කියන මේ දෙක. ඒ කියන්නේ මොකද්ද? මේ සෝබන සිතක් පහළ වෙනකොට අනිවාර්යයෙන්ම ඇති වෙනවා. සෝබන සාධාරණ චෛතසික 19ට අයිති වෙච්ච අලෝභ අදෝස කියන චෛතසික දෙක මේ සෝබන සිත්වල යෙදෙනවාමයි. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම හේතු දෙකක් යෙදිලා තියෙනවා. එතකොට අමෝහය ගැන හිතුවොත් අමෝහය යෙදෙන්නේ සුදුසු පරිදි. ඥාන සංප්‍රයුක්ත සිත්වල තමයි අමෝහය කියන එක යෙදෙන්නේ. අමෝහය කියලා කියේ ප්‍රඥාවනේ ඥානයනේ. එතකොට ප්‍රඥාව යෙදෙන්නේ මේ සුදුසු පරිදි යෙදෙනවා ඥාන සංප්‍රයුක්ත සිත්. සමහර සිත් වර්ගයක් තියෙනවා සමහර සිත් තියෙනවා අපි ඥාන සංප්‍රයුක්තයි කියලා වචනයෙන් කියන්නේ. අපි කාමාවචර සිත්වලදී විතරයි කියන්නේ ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත හැටියට වෙන වෙනම කරලා කියන්නේ කාමාවචර භූමියේ පහළ වන සිත් ගැන විතරයි. දැන් උදාහරණයක් හැටියට අපි හිතුවොත් එimhe රූපාවචර ප්‍රථම ධානය සිත අපි කියනවා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය සිත කියලා. නමුත් ඒක අනිවාර්යයෙන්ම ඥාන සංප්‍රයුක්තයි. අපි හැබැයි ඒක කියන්නේ නැහැ. මොකද රූපාවචර අරූපාවචර කුසල විපාක ක්‍රියා ගත්තොත් ඒවා අනිවාර්යයෙන්ම ඥාන සංප්‍රයුක්තයි. ඒ වගේම ලෝකෝත්තර සිත් ගත්තොත් ඒවා අනිවාර්යයෙන්ම ඥාන සංප්‍රයුක්තයි. එතකොට බලන්න ඒකේ ප්‍රඥාව කියන කොටස් ටික යෙදිලා තියෙනවා. ඒක නිසා ඒවා ත්‍රි හේතුකයි. අනිවාර්යෙන් ත්‍රි හේතුකයි. නමුත් කාම භූමියේදී පහළ වෙනකොට ඥාන සංප්‍රයුක්ත සිත් ත්‍රි හේතුකයි. මොකද එතන අමෝහයත් යෙදිලා තියෙනවා. හේතු තුනක් යෙදිලා තියෙනවා. නමුත් ඥාන විප්‍රයුක්ත සිත් ගත්තොත් ඒ වගේ මේ ඥානෙ යෙදිලා නැහැ. ඒ කියන්නේ අමෝහය යෙදිලා නැහැ. නමුත් ඒවා කුසල නිසා මේ සෝබන සාධාරණ චෛතසික දෙකක් වෙන අලෝභ අදෝස කියන දෙක යෙදිලා තියෙනවා. එහෙමනම් ඒවා ද්වි හේතුකයි. හේතු දෙකයි යෙදිලා තියෙන්නේ. ඉතින් ওই විදිහේ වෙනසක් අපි දැනගන්න ඕනේ මේවා ඉගෙන ගන්නකොට. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. පැහැදිලි නැත්නම් තියෙනවා නම් අහන්න අවස්ථාවක් තියෙනවා. හොඳයි. පොඩ්ඩක් අවසරයක් ගානට මහත්තයා කියලා දෙන්න තේරුණා මන්ද ටික. මොකද්ද ආයි කියන්න? පොඩ්ඩක් එතන ආයෙ නැවත සැරයක් කියලා දෙන්න.
ඔව් එතෙන්දි මෙහෙමයි. අපිට කාම භූමියේදී කුසල් සිත් පහළ වෙනකොට ඒ කුසල් සිත් සමහරලාට ඥානයේ යෙදෙන කුසල් සිත් තියෙනවා. අර මං කලින් කිව්වා වගේ සමහර දේවල් තැන් තියෙනවා ඥානයෙන් නොලැබෙනේ නොයෙදෙන ඒවා. ඒ කියන්නේ කර්මඵල විපාක ගැන අදහසක් නැහැ. මේකේ හොඳ දෙයක් සිද්ධ වෙනවා කියන අදහසක් නැතුව කරන කුසල් තියෙනවා. නමුත් ඒක හොඳට ප්‍රඥාවෙන් යුතුව කරන කුසල් තියෙනවා. ඒක නිසා ඥාන සම්ප්‍රයුක්ත කුසලුත් තියෙනවා ඥාන විප්‍රයුක්ත කුසලුත් තියෙනවා කාමාවචර භූමියේදී. එතකොට ඥාන සම්ප්‍රයුක්ත ඒවා හේතු තුනක් යෙදෙනවා. මොනවද? අලෝභ, අදෝස, අමෝහ කියන හේතු තුනම යෙදෙනවා ඥාන සම්ප්‍රයුක්තය වගේ. ඥාන විප්‍රයුක්තය වගේ දෙන්නේ ඒ සිත්වල යෙදෙන්නේ අලෝභ, අදෝස කියන අර සෝබන සාධාරණ හැම හොඳ විදිහේ සිත්වලට පහළ වෙන ඒ හේතු දෙක විතරයි. එතකොට ඒවට අපි කියනවා ද්විහේතුක සිත් කියලා. දැන් ප්‍රතිසන්දිය ගන්නකොටත් එහෙමයි. ප්‍රතිසන්දි සිත්වලත් ඇතැම් වෙලාවට අපි කිව්වොත් එහෙනම් වැඩි ප්‍රබල නොවන කුසලයකින් උපදිනකොට කියන්නේ ප්‍රතිසන්දිය ගන්නකොට කාම භූමියේ සමහරලාට ද්විහේතුක සිතකින් විපාක සිතකින් ඉපදෙනවා. ද්විහේතුක විපාක සිත. ඒක තියෙන අලෝභ දෝෂ විතරයි. එයාට අමෝහය කියන එක එදිලා නැහැ. ඉතින් අපේ ධර්මයේ සඳහන් වෙනවා ද්විහේතුක ප්‍රතිසන්දියකින් ඉපදුනොත් ඒ අයට ධ්‍යාන මාර්ගඵල වගේ දේවල් ලබා ගැනීම අභව්‍යයි කියලා. ත්‍රිහේතුක ඉපදුන අයට තමන්ගේ ඉන්ද්‍රිය ධර්ම දියුණු ප්‍රමාණය අනුව ඒ ධ්‍යාන මාර්ගඵල ලබා ගන්න පුළුවන්. ඒකෙන් කියන්නේ හැම ත්‍රිහේතුක කෙනෙක්ම ධ්‍යාන මාර්ගඵල ලබනවා කියලා කියන්නේ නැහැ. නමුත් යම් කෙනෙක් ධ්‍යාන මාර්ගඵල ලබනවා නම් අපිට කියන්න පුළුවන් එයා අනිවාර්යයෙන්ම ත්‍රිහේතුක පුද්ගලෙක් කියලා. එහෙම නොලබනකම් අපිට කියන්න බෑ ත්‍රිහේතුකද ද්විහේතුකද කියලා. හැබැයි ඒක අදාළ වෙන්නේත් නැහැ. අපි කල යුතුව තියෙන්නේ මේ ධර්මයේ ඉගෙනගෙන ඒ ධර්මානුකූල ජීවිතයක් ගත කරලා බණ භාවනා කරලා ඒ ඉන්ද්‍රිය ධර්ම ටික දියුණු කරගන්න දිගෙන මාර්ගඵල ලබා ගන්න උත්සාහ කිරීම තමයි. මම හිතනවා ඒ ටික පැහැදිලි ඇති කියලා. පැහැදිලි හොඳයි තෙරුවන් සරණයි. අපි ඉදිරියට යමු. අපි මෙතනට ගියා නේද? ඔව්. දැන් මහා කුසල් සිත් කියනකොට එතනත් අපි දන්නවා මේ මහා කුසල් සිත්වල ඥාන සම්ප්‍රයුක්ත වෙනකොට අපිට ලැබෙනවා මේ සෝබන සාධාරණ චෛතසිකවල අපි කියවනේ දෙකක් මේ හේතු දෙකක් තියෙනවා කියලා. අලෝභ අදෝස කියලා. ඒ දෙක මේ 19 තියෙනවා නේද? ඒ කියන්නේ මේ සිත් හැම එකේම හේතු දෙකක් යෙදිලා තියෙනවා. අලෝභ අදෝස කියලා. හැබැයි බලන්න ප්‍රඥාව කියන අමෝහය ඥාන සම්ප්‍රයුක්ත සිත්වල තියෙනවා. නමුත් ඥාන විප්‍රයුක්ත සිත්වල නැහැ. මේ කතරයක් ගහලා තියෙන්නේ ඥාන විප්‍රයුක්ත සිත්වල. මේ යෙදෙන්නේ නැහැ. ඒතකොට මෙතන හේතු දෙකයි. ඒතකොට මේ පළවෙනි දෙක ගත්තොත් ඒවා ත්‍රි හේතුකයි. ඒ සිත් ත්‍රි හේතුකයි. මොකද හේතු තුනක් යෙදිලා තියෙනවා. දැන් මේව ගත්තොත් එහෙම මේ කතරේ ගහලා තියෙන මේ ඥාන විප්‍රයුක්ත සිත් ගත්තොත් ඒවා ද්වි හේතුකයි. මොකද මේ අමෝහය කියන හේතුව යෙදිලා නැති නිසා. ඒ විදිහට තමයි අපි සලකන්න ඕනේ. එතන මහා විපාක මහා ක්‍රියා සිත් වලත් මේ ආකාරයටම අපිට ගන්න වෙනවා. දැන් අපි හිතුවොත් මෙතන මේ කුසල් කියන වචනේ කපලා අපි විපාක කියලා දැම්මොත් සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංඛාරික සිත. ඒක විපාකයි නම් ඒ විපාකයේ ප්‍රඥාව වේදෙන අමෝහය වේදෙන ත්‍රි හේතුක සිතක්. දැන් මෙන්න මේ විපාක සිතින් අපි මෙතන දැන් කුසල් කියන කතාවල අපි විපාක කෙනෙක් ගැන කතා කරන්නේ. ඒ විපාක සිතින් ඉපදුනොත් අපි යාට කියනවා ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් තියෙන පුද්ගලයෙක් කියලා. නැත්නම් යා ඉපදුනේ ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් කියලා. නමුත් ඥාන විප්‍රවිත්තව යම් ඉපදිලා ඉන්නවා නම් එයාට ප්‍රඥාව කියන නැත්නම් අමෝහය කියන හේතුව ඉදිරිය නැහැ. මේ මෙතන සෝබන සාධාරණ අලෝභ දෝෂ කියන එක තියෙන නිසා අපි කියනවා ද්වි හේතුක. කියන්නේ දෙකක් හේතු දෙකක් සමග ප්‍රතිසන්දිය අරන් තියෙනවා. ද්වි හේතුක ප්‍රතිසන්දියක් කියලා. ඉතින් මම හිතනවා ඒක පැහැදිලි කියලා. ඊළඟට අපි කලින් කතා කළා වගේ රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත් සියල්ල ගත්තාම අලෝභ අදෝස අමෝහ කියන හේතු තුනම යෙදෙන සිත්. ඒක විශේෂයෙන් මතක තියාගන්න. අපි හැබැයි කියන්නේ නෑ ඥාන සම්ප්‍රයුක්තයි කියලා. නමුත් අපි දැනගන්න ඕනේ ඒවා ඥාන සම්ප්‍රයුක්ත සිත්. එතන අමෝහය කියන හේතුව යෙදිලාමයි තියෙන්නේ. සෝබන සාධාරණ ගොඩේ තියෙන අලෝභ දෝෂ අනිවාර්යෙන් යෙදෙනවා. ඒ වගේම මේ රූපාවචර අරූපාවචර ලෝකෝත්තර සිත්වල
අමෝහය කියන ප්‍රඥා චෛතසිකය අනිවාර්යයෙන්ම යෙදෙනවා. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. ඊරුවන් සරණයි ජයන්ත මහත්තයා, බොහොම පිං ඔබතුමාගේ පැහැදිලි කිරීමට. මට මතක් වුණේ ඔබතුමා අර ඥාන විප්‍රයුක්ත කුසල් සිත් ගැන කියනකොට මහත්තයා දැන් අපි දානයක් දෙනවා නම් අපිට සම්බන්ධ වෙනවා කෙනෙක් කර්මය කර්මඵල දන්නේ නැති තුනුරුවන්ගේ ಗುಣ දන්නේ නැති කෙනෙක්. අනේ මේ මිනිස්සුන්ගේ බඩගින්න නැති වෙනවනේ කියලා බොහොම සතුටින් එකතු වෙලා අපිත් එක්ක දානෙ දෙනවා. අපිට පිනක් ලැබුණත් නැතත් මේ අයගේ බඩගින්න නැති වෙනවනේ කාට හරි යහපතක්නේ කියලා. එතකොට අර එතන කර්මඵල ගැන විශ්වාසයක් නැතුව ඊළඟට තුනුරුවන්ගේ ಗುಣ දන්නේ නැතුව සම්බන්ධ වෙනවා. ඒ වගේ වෙලාවකට ඥානෙ යෙදෙන්නේ නැහැ නේද? ඒ වගේ වෙලාවක් ඥානෙ යෙදෙන්නේ නැහැ. හරියටම හරි. එතකොට එහෙම අවබෝධයක් යට නැහැ නේද? එතකොට ඥාන විප්‍රයුක්ත කුසල්සිත පහළ වෙනවා නේ. ඥාන විප්‍රයුක්ත කුසල්සිත පහළ වෙනවා. දැන් ඒ වගේ අවස්ථා අපිට ගොඩාක් පේනවා නේද? කියන්නේ දැන් ওই විශේෂයෙන් බටහිර රටවල් වල සමහර ආයතන තියෙනවා පුදුම විදිහට මිනිසුන්ට උදව් කරනවා. ඒ උදව් කරනකොට ඒ අනිවාර්යයෙන්ම ඒ උදව් කරනවා කියනකොට පහළ වෙන්නේ කුසල්සිත. හැබැයි ඒ කුසල්සිත වල අර කර්මඵල ගැන කිසිම අදහසක් නැහැ. මේකෙන් හොඳ විපාක දෙනවා කියලා එහෙම අදහසක් නැහැ. ඒ නිසා ඒකේ ඥානය යෙදිලා නැහැ. ඒක නිසා ද්විහේතුක සිතක් එහෙම නැත්නම් ඥාන විප්‍රයුක්ත සිත තමයි ඒ වෙලාවට පහළ වෙන්නේ. හොඳයි, බොහොම පිං. ඒ වගේ අදහස් තියෙනවා නම් කාටවත් මම ආරාධනා කරනවා සාකච්ඡාවට එකතු වෙන්න කියලා. ජයන්ත මහත්තයා මේ පොඩි ප්‍රශ්නයක් එතන මේ විග්‍රහ කරගන්න. එතන දැන් අපි මේ ඥාන සංප්‍රයුක්තව කියලා වෙනකොට කර්මඵල විශ්වාස කරනවත් එක්කම එතන ඇති වෙන්නේ ඡන්දයක්ද නැත්නම් ආසාවක් ඇති වෙනවද? මට මේ හොඳ තැනක ප්‍රතිසන්දියක් ගන්න මේ කර්ම කරන්න ඕනේ කියලා ඒ වගේ ආත්මාර්ථකාමී අදහසක් එනවද නැත්නම් ඒක ඡන්දයක් හැටියටද විග්‍රහ වෙන්නේ? මෙහෙමයි. අපි ඒ කරන වෙලාවේ කිසිම අකුසල ධර්මයක් ඒ සිත උපදින වෙලාවේ කිසිම අකුසල ධර්මයකට උපදින්න හේතුවක් නැහැ. නමුත් අපි යම් දෙයක් කරලා හිතන්නකෝ දැන් මෙහෙම එකක් කරලා දැන් අපි හොඳ දානයක් දීලා ඒකෙන් ඒ දානයට අපි දාන දීපු විදිහට මානෙන් බලනවා. අනිත් කවුරුත් නොදුන්න විදිහට අපි දානයක් දුන්නා කියලා මානෙන් හිතනවා නම් ඒ දානය ගැන එතකොට එතන අකුසලයක් වෙනවා. ඒ වගේම මේ කවුරු හරි හිතනවා නම් මට මේ ප්‍රාර්ථනා කරාට ප්‍රශ්නයක් නෑ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙනවා කුසල් කළා ප්‍රාර්ථනා කරන එක ප්‍රශ්නයක් නෑ. මොකද භව තණ්හාව කියන එක දැන් අපි එතන භව තණ්හාව කියලා කියන්නේ සැප විපාක ලැබීමට දැන් බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තියෙනවා දාන දුන්නම මෙන්න මේ වගේ විපාක තියෙනවා. මෙන්න මේ වගේ සුගති දැන් වෙන කට්ටිය නිරෝධ සමාපත්තියෙන් නැගිටපු ස්වාමී අනාගාමී හෝ රහත් ආර්යයන් වහන්සේ නමකට දානයක් දුන්නාම දිට්ඨ ධම්ම වේදනීය හැටියට විශාල ලාභ ලැබෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් ඒව දන්නවා. ඒව දැනගෙන කරාට කමන්නේ ඵල විපාකේ දැනගෙන කරන එක හොඳයි. නමුත් මේ ප්‍රතිඵලයේ ලෝභයෙන් ඇලෙනවා නම් අනිවාර්යයෙන් මෙතන අකුසලයක් වෙනවා. හැබැයි ඒ අකුසලය මේ මහා විශාල ආපදාගෙන දෙන මේකක් නෙවෙයි. ඒකෙන් වෙන්නේ අර අපි අර මේ ඒ භවයට ඇලීමක් වගේ දෙයක් වෙන්නේ. ඒකේ ලොකු අවදානමක් දකින්නේ නැහැ. තවත් කාට හරි අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්නේ සම්බන්ධයෙන්. හැබැයි එතන අකුසලයක් සිද්ධ වෙනවා. ඔව්. ඔව් ජයන්ත මහත්තයා පාරමී පුරන්නේ ප්‍රාර්ථනාවක් කරගෙන නේද? දාන පාරමිතා උනත් ප්‍රාර්ථනා කරගෙන හැමදාම බොහොම හොඳයි ඒ උදාහරණ. දැන් බලන්න දාන පාරමිතාව කරන්නම බුද්ධත්වයේ පතාගෙන නේ. එතකොට සමහරවිට අත්හැරීමකට මුල් වෙන දෙයකට තමයි මෙතනත් අත්හැරීම කරන්නේ කුසලයේ කරන්නේ. හැබැයි ඒවා ලෝභසිතින් අපි ආපහු ග්‍රහණය කරගත්තොත් දැන් ඕක ඇත්තටම මේ ප ဋ ාණ ධර්මයේ විස්තර කරනකොට හරියම ලස්සනට කරනවා. දානං දත්වා සීලං රක්විත්තා ලෝභං උප්පාදේති නේ. මානං උප්පාදේති. ඒ වගේ ඒවා දීලා ලෝභය ඇති කරගන්නවා මානය ඇති කරගන්නවත් කියන තැන්වලදී කුසලයක් කොහොමද අකුසලයකට බලපාන්නේ? අකුසලයකට ප්‍රත්‍ය වෙන්නේ කොහොමද කියන එක විස්තර කරනවා මේ ප ဋ ාණයෙන්. ඉතින් ඒක නිසා මේ ධර්මය ඉගෙන ගන්නකොට අපිට හරියම ලස්සන තැන්
ඉදිරියට හම්බ වෙයි. ඒ ප්‍රශ්නේ තෙරුවන් සරණයි ජයන්ත මහත්තයා කොහොමද දැන් එතන අපිට මේ දැන් චෛතසික 52කින් ප්‍රකීර්ණක අහු වෙනකොට ප්‍රකීර්ණකයේ ඡන්දය තියෙනවනේ. ඉතින් දානයක් දෙන්න අනිවාර්යෙන් ඡන්ද චෛතසික ඇතුළත්ම වෙනවනේ නේද? ඒක කුසල ඡන්දයේ හැටියට යන්නේ. ඒක කුසල ඡන්දයේ හැටියට ඒක යනවා. ඔබතුමිය හරි. ඊට පස්සේ මහත්මයා ඇහුවේ මං හිතන්නේ මේ ඒක ගැන ලෝභයෙන් කැමැත්තක් වගේ නේද මහත්මයා සමිත මහත්තයා කිව්වේ. ඒක තමයි මම ප්‍රකාශ කරේ. ඒක තමයි. එහෙම ලෝභයෙන් යනොත් අනිවාර්යයෙන් මෙතන අකුසලයක් වෙනවා. හැබැයි ඒ අකුසලයයි ප්‍රාණඝාත අකුසලයයි කියන එක අහසයි පොළොවයි වගේ. එහෙම ඒවා තියෙනවා. ඕකේ මේ කර්ම විශ්ය අචින්තයෙන් අපිට ඕක හිතා ගන්න බෑ. නමුත් අපි සරලව අපිට හිතනකොට තේරෙනවා මේ එහෙම අදහසක් එනවා. අනේ අපි ඉදිරියට යමු. අපිට තව බොහොම පොඩි වෙලාවක් තියෙන්නේ නේද නේද? හොඳයි. දැන් බලන්න මෙතනදී අපි ආද මෙතනින් අවසන් කරන බලමු හිතන්නේ. හරි. මේ හේතුපච්චයෝති කියන තැනට තමයි අපි අද ඔන්න ආවේ. හැබැයි තව මේකේ කොටසක් ආවරණය කරන්න තියෙනවා අපිට රූප සම්බන්ධයෙන්. මම කියන්නම් ඇයි කියලා. හේතුපච්චයෝති කියලා කියන්නේ මෙතනදී මේ හේතු ප්‍රත්‍ය යනුවෙන් අදහස් කරනුයේ කියන අදහස තමයි මේ හේතුපච්චයෝති කියලා කියන්නේ. හරි? එතකොට එතනදී කියනවා හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං හේතුපච්චයේන පච්චයෝ. එතකොට බලන්න මේ හේතු කියනකොට මෙතනදී කියන්නේ අපි අර කතා කරපු අලෝභ අදෝස නැත්නම් ලෝභ දෝස මෝහ අලෝභ අදෝස අමෝහ කියන මේ පල්ලෙන් සඳහන් කරලා තියෙන හේතු ටික. හරි? මේ හේතු කිව්වේ මේ වාක්‍යයේ මේ හේතු කියලා කිව්වේ මේක තමයි ප්‍රත්‍ය ධර්මය. ප්‍රත්‍ය වෙන්නේ මොකද්ද? හේතු. හරි? ඊළඟට බලන්න හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං. ඒක තමයි ප්‍රත්‍යෝත්පන්නේ. එතකොට හේතු එක්ක මිශ්‍රව උපදින ධර්මත් ඒ වගේම ඒ හේතු නිසා හටගන්න රූපත් කියන ඒ තමයි ප්‍රත්‍ය උත්පන්න ධර්ම. ඒ තමයි මේ හේතු කියන ප්‍රත්‍ය ලබන ධර්ම ටික තමයි මැද තියෙන්නේ. හරි? ඊට පස්සේ එතකොට දැන් අපි දන්න ඕන කොටස් දෙකක්. අපි හේතු කියලා කිව්වේ ප්‍රත්‍ය, ඊළඟට හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං කියලා කිව්වේ ප්‍රත්‍යෝත්පන්නේ. දැන් අපි ත්‍රිරාශියෙන් දෙකක් ඔය කිව්වේ. ප්‍රත්‍ය කියලා කිව්ව ප්‍රත්‍ය මොකද්ද පෙන්නුවා. ඊට පස්සේ ප්‍රත්‍යෝත්පන්නේ මොකද්ද කියලා පෙන්නුවා. ඊළඟ කොටස බලන්න හේතුපච්චේන පච්චයෝ. හේතුපච්චේන පච්චයෝ කියලා කිව්වේ ඒකට අපි කියනවා හේතු ප්‍රත්‍යෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ කියන්නේ හේතු ප්‍රත්‍ය කියලා මෙතන කියලා කියන්නේ එතන මේ හේතු වල තියෙන උපකාරක ලක්ෂණය නෑ. එහෙමත් නැත්නම් අපි කියනවා ප්‍රත්‍ය ශක්තිය. හේතු ප්‍රත්‍ය ශක්තියෙන් ප්‍රත්‍ය වෙනවා කියන එක තමයි කියන්නේ. එතකොට එතන මෙතන කියන්නේ ප්‍රත්‍ය ධර්මය ප්‍රත්‍යෝත්පන්න ධර්මයට කොයි ආකාරයෙන්ද ප්‍රත්‍ය වෙන්නේ කියන එක තමයි මේ විදිහට කියන්නේ. එතකොට මේ රටාව තමයි හැම මේකට අපි කියනවා නිर्देशය කියලා. මේ හේතුපච්චයෝති කියලා තනියම කිව්වොත් අපි ඒකට කියනවා ಉದ್ದೇಶය නැත්නම් මාත්‍රිකාව කෙටියෙන්ම සඳහන් කරපු තැන. ඊට පස්සේ ටිකක් දිගහැරලා සඳහන් කරපු තැන තමයි මෙතන. ඒකට අපි කියනවා නිर्देशය කියලා. ප්‍රත්‍ය නිर्देशය. ප්‍රත්‍ය නිर्देशයේ හේතු කිව්වේ ප්‍රත්‍ය. හේතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානං ච රූපානං කියලා කිව්වේ ප්‍රත්‍යෝත්පන්නය. ඊට හේතුපච්චේන කියලා කිව්වේ ප්‍රත්‍ය ශක්තිය. හේතු ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය ශක්තියෙන් උපකාර කරනවා කියන එක තමයි කිව්වේ. එතකොට මේකෙදී අපිට හේතු සම්පයුත්තකානං ධම්මානං කියනකොට බලන්න අපි කතා කරා නේද සහේතුක චිත්තුප්පාද 71ක් ගැන. අපි කිව්වේ සිත් 89න් අහේතුක සිත් 18 අඩු කරාම අපිට ලැබෙනවා සිත් 71ක්. ඒ ඔක්කොම සහේතුකයි. ඒ කියන්නේ හේතු යෙදිච්ච සිත්. ඒ සිත් වලිමුත් අපිට මතකද අපි සාකච්ඡා කරා මෝහ මූල සිද්දකේ මෝහයට මෝහය හැර වෙනත් හේතුවක් නැති හින්දා ඒකට වෙනත් හේතුක උපකාරයක් ලැබෙන්නේ නැහැ කියලා. ඒක නිසා
මේ හේතු සම්පයුක්තකානං ධම්මානං කියන මේ ප්‍රත්‍යෝත්පන්න ධර්මයේ මොනවද කියලා බැලුවොත් ධර්ම මොනවද කියලා බැලුවොත් උපකාර මේ හේතු වල උපකාරයෙන් ලබා ගන්න ධර්ම මොනවද කියලා බැලුවොත් එහෙමනම් ඒ උපකාරයෙන් ලබා ගන්නේ මෝහ මූල සිද්ධිකේ මෝහය හැර සහේතුක සිත් 71ටයි ඒ සිත් 71 යෙදෙන චෛතසික ධර්ම වලට. හැබැයි චෛතසික ධර්ම කියනකොට මේ මෝහ මූල සිද්ධිකේ මෝහය හැර තමයි අපි ගණන් ගන්න. මොකද මේ මෝහ මූල සිද්ධිකේ මෝහයට මෝහයත් එක්ක ඉන්න වෙනත් හේතුවක් නැති නිසා ඒ මෝහය ප්‍රත්‍යෝත්පන්න ධර්මයක් නෙවෙයි. ඒ මෝහය අනිත් ඒ මෝහසිතටත් ඒ මෝහසිතේ උපදින අනිකුත් චෛතසික ධර්ම වලටත් ප්‍රත්‍ය වෙනවා. නමුත් ඒ මෝහය ප්‍රත්‍ය ලබා ගන්න නෑ තවත් හේතුවකින්. ඒක පැහැදිලිද මොන හරි ප්‍රශ්නයක් තියනවද? මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඊළඟ කොටස බලන්න තං සමුත්ථානානංච රූපාන. ඒ කියන්නේ මොකද්ද? මේ සහේතුක චිත්තුප්පාද 71 ට අදාළ වෙන විදිහට සමහර තැන්වලදී චිත්තජ රූප ඇති වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට බලන්න දැන් මෙතනදී කියන්නේ ඒහා උපදින චිත්තජ රූපණයට සහ සහේතුක ප්‍රතිසන්දි කර්මජ රූපණයට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ කියලා. ඒ කියන්නේ දැන් අපිට එතකොට කතා කරන්න වෙනවා මොන සිත්වලටද චිත්තජ රූප ඇති කරන්න පුළුවන්නේ මොන සිත්වලටද ප්‍රතිසන්දි කර්මජ රූප ඇති කරන්න පුළුවන් වෙන්නේ කියලා අපි වෙනම සාකච්ඡා කරන්නත් වෙනවා. නමුත් දැන් පොදුවේ ගත්තාම අපි මෙතනදී කියනවා මේ රූප හැටියට උපකාරය ලබන්නේ මේ හේතු වලින් උපකාරය ලබන්නේ ඒ හේතු යෙදෙන සිත් එක්ක යම්කිසි චිත්තජ රූපයක් උපදිනවා නම් ඒ චිත්තජ රූප වලට ඒ වගේම යම්කිසි අවස්ථාවේදී මේ හේතුත් එක්ක සහේතුක ප්‍රතිසන්දියක් ඇති වෙනකොට ඒ ප්‍රතිසන්දිය ඇති වෙන කර්මජ රූපයන්ටත් හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා කියලා. ඉතින් මේ ටික තමයි සරලව අද අපි මාතෘකාවට යන්තම් පිවිසුනේ. අපි ඉදිරි සාකච්ඡාවේදී තව ටිකක් මේක විස්තර කරගන්න බලමු. ඒ වගේම අපිට රූප පිළිබඳව මොකද මෙතන කියලා තියෙනවා චිත්තජ රූප ප්‍රතිසන්දි කර්මජ රූප වගේ වචන පාවිච්චි කරලා තියෙනවා. ඉතින් අපි බලන්න ඕනේ මොන සිත්වලින්ද චිත්තජ රූප ඇති කරන්නේ? මොන සිත්වලින්ද ප්‍රතිසන්දි කර්මජ රූප ඇති කරන්නේ? ඒ චිත්තජ රූප කියන්නේ මොනවද? කර්මජ රූප කියන්නේ මොනවද කියන ටිකත් අපි දැනගත්තට පස්සේ මේ ඔක්කොම එක තැනකට අරගෙන අපිට සාකච්ඡා කරලා අවබෝධයක් ලබා ගන්න අවස්ථාවක් තියෙයි. හොඳයි, අවසාන වශයෙන් යම් කිසි ප්‍රශ්නයක් හෝ අදහසක් තියෙනවද? මේක ප්‍රයෝජනවත්ද අපි කරන විදිය නැත්නම් මේකේ වෙනසක් කිරීමට මොනවා හරි වේගයේ වැඩිද අඩුද ඒවත් පැහැදිලි කරලා කියන්න. අපි ඉදිරියේ උත්සාහ ගන්නම් අවශ්‍ය අඩුපාඩු සකස් කරගන්න. ඊළඟ සන්නයි ජයන්ත මහත්තයා හරියම වැදගත්. මොකද අපි මේ අභිධර්මය දැන් තමයි පොඩ්ඩක් මේ හොඳට අරගෙන හිතට අරගෙන මේක මේ ෆලෝ කරන්නේ. ඒක නිසා ඔබතුමාගේ මේ ධර්ම දේශනා හරියම වැදගත්. අනික මම ඔබතුමාගෙන් පොඩි ඉල්ලීමක් කරනවා. අර සිත් ගණන් කියනකොට අපි තාම මේක යන නිසා දැන් ඔබතුමා මේ සිත් 72 හැදුන හැටි ඒක දන්නවා. අන්නේ එහෙම 71කින් දැන් 80 සිත් 89න් අර හේතුක 18 අඩු කරාම ඔක්කොම මුල් ගානනේ සිත් 89 එන්නේ. අන්න එහෙම කියන එක හරිය වැදගත් ජයන්ත මහත්තයා. මොකද අපිට එතකොට ටක් ගාලා ඒක ලියාගෙන පස්සේ සිත් ගණන් හදලා බලන්න පුළුවන්. ඒකෙන්ද ඔබතුමා මේ දේශනා කරනකොට අන්න ඒ සිත් ගැන කියන එක හරි වැදගත් කියලා මම ඉල්ලීමක් කරනවා. එහෙම කියන්න කියලා අපිට පස්සේ ඒක ගැන බලන්න පුළුවන්. ජයන්ත මහත්තයා ඔබතුමාට මතක නම් අර එදා අපේ තෙසත්ත්‍ය ඥාන දේශනාව කියනකොට අපි ස්වාමීන් වහන්සේ කිව්වා අලෝභ සිත් එතන 12යි තව සිත් 81ක් කියලා. ඔබතුමාට මතක නැද්ද මේ සිත් 81 කොතනින්ද හැදුනේ කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? ඒක සිත් 81ක් නෙවෙයි ධර්ම නේද? ධර්ම සිත් ටික ඔක්කොම එකක් විදිහට ගත්තා. දැන් අපි ගත්තොත් එහෙම චෛතසික 52යිනේ. ඔව්. චෛතසික 52යි රූප 28යි දෙක එකතු කරාම කීයද උත්තරේ? 80යි නේ. 80යි. ඔව්. 80යි. 80ට සිත් ටික සියල්ලම එකක් කියලා හිතලා එකතු කරොත් 82ක් වෙනවා නේ. 81ක් වෙනවා. 81ක් වෙනවා. නේද? අන්න ඒ විදිහට සලකන විදිහකුත් තියෙනවා. ඉතින් නොයෙකුත් ආකාරයේ ක්‍රම තියෙනවා.
ඉතින් ඒක තමයි එතනදී පැහැදිලි වුණේ මම හිතන්නේ. හරි මම පින්තේරුවන් සරණයි ජයන්ත මහත්තයා. හොඳයි තෙරුවන් සරණයි. තවත් කාට හරි අදහසක් හෝ ප්‍රශ්නයක් තියෙනවද? එතන සිත් 82 නෙමෙයි පරමාර්ථ ධර්ම 82යි නේද? ඔව් සිත් 82යි නෙවෙයි. එතන පරමාර්ථ ධර්ම සියල්ල අපි අර දැනට සාමාන්‍යයෙන් ඔය 170යි කියනකොට එතනදී අපි සිත් 89ක් එකතු කරලානේ 170 කියන්නේ. ඒක නේද ශ්‍රීමති මහත්මිය ඔබතුමිය කිව්වේ? එතකොට ඒ වෙනුවට එහෙමයි. ඔව්. සිත් ටික ඔක්කොම සිත් 89ෙම එකක් කියලා ගත්තානේ. ඔව්. එකක් කියලා ගත්තා. ඊට පස්සේ රූප 28යි චෛතසික 52යි ගත්ත 80යි. ඒ දෙක එකතුව 80යි නේ. 52යි නිර්වාණයයි 82යි. අන්න හරි. ඒ පරමාර්ථ ධර්ම 82. 80 කියලා දෙකයි. 52යි 28යි 80යි. ඒකට සිත එකතු කරා ඊට පස්සේ නිර්වාණය එකතු කරා නේ. ඔව්. ඔව් එතකොට 82යි. අන්න හරි. එතකොට කොහොම පරමාර්ථ ධර්ම සියල්ල 82යි. අන්න හරි තේරුණා ජයන්ත මහත්තයා මම පින් ශ්‍රීමති මහත්මියට ගොඩාක් පින්. හොඳයි. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡාව නිමා කරමු. අපි දෙවියන්ට පින් දීලා ඥාතීන්ට පින් දීලා ප්‍රාර්ථනා ගාථාව කියලා අපි අදට නිමා කරමු. ඉතින් මේකෙන් ප්‍රයෝජනවත් වෙනවා නම් තව කවුරු හරි සම්බන්ධ වෙන්න කැමති යටත් දාන්නන්න. ඒ වගේම පුළුවන් තරම් සම්බන්ධ වෙන්න බලන්න. ඒ වගේම ප්‍රශ්න අහන්න. අදහස් එකතු කරන්න. එතකොට මේක සාකච්ඡාවක් දේශනාවක් හැටියට නෙවෙයි යා යුතුව තියෙන්නේ. මේක සාකච්ඡාවක් හැටියට. ඒ නිසා ඒ විදිහට අපිත් එක්ක කතා කරලා මේක බොහොම සුහදව අපි ඉගෙන ගමු. ඔක්කොමලා ඉගෙන ගන්න කට්ටිය. ඒක නිසා ඒ විදිහට කරමු. එහෙමනම් අපි දෙවියන්ට ජයන්ත මහත්තයා සමා වෙන්න. ඔය ටික අභිධර්ම මාර්ගයේ පොත කියෙව්වනම් අතිපූජනීය රේරුකාණ චන්දිමල ස්වාමීන් වහන්සේගේ ඉතාම පැහැදිලිව ලිහිල්ලා තියෙනවා. අනිවාර්යයෙන්. ඇත්තටම හැමෝටම නිර්දේශ කරන්න පුළුවන් පොත් තමයි අභිධර්මයේ මූලික කරුණු සහ අභිධර්ම මාර්ගය කියන පොත. ඉතින් ඇත්තටම අභිධර්ම මාර්ගයේ පොත ගත්තොත් මේ හැම දෙයක්ම හොඳට විස්තර කරලා තියෙනවා. නමුත් අපි දන්නවා ඒවට කාල වේලාව සොයා ගැනීමේ අපහසුකම් තියන අය ඉන්නවා. යොමු වීමට අපහසුකම් තියන අය ඉන්නවා. ඉතින් ඒත් එක්ක බලනකොට මේ වගේ තැනකට සම්බන්ධ වෙන එකකින් ප්‍රයෝජන තියෙනවා. මේකේ ප්‍රයෝජනෙ වැඩි කරගන්න අර වගේ අභිධර්ම මාර්ගයේ වගේ පොත් කියවන්න කියලා අපි තාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එහෙමනම් අපි දෙවියන්ට පින් දීලා වැඩසටහන නිමා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු සාදු සාදු සාදු. හොඳයි එහෙනම් මම මේකේ ස්ලයිඩ්ස් ටිකත් හදලා මේ ගෲප් එකට දාන්න උත්සාහ කරන්නම්. එhmenan අපි ලබන සතියේ සුපුරුදු වෙලාවට හමු වෙමු. හැම දිනාටම තෙරුවන් සරණයි.